හරි ආගෙන දැන් මේ මෙන්න මේ පාඩමේ ජල විභවය කියන මාතෘකාව තමයි කතා කරන්න තියෙන්නේ. මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. 12 වෙනි පිටුවේ තියෙන ජල විභව සංකල්පය කියලා. හරි. මේ සංකල්පය. පොඩක් මේක ඉගෙන ගත්තට මේක සංකල්පයක් කිව්වම මොකද සංකල්පයක් කියන්නේ කියලා දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සංකල්පයක් කියන්නේ සංකල්පය. පොඩක් මේක ඉගෙන ගත්තට මේක සංකල්පයක් කිව්වම මොකද සංකල්පයක් කියන්නේ කියලා දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සංකල්පයක් කියන්නේ මිනිසා විසින් මනසින් ගොඩනගාගත්ත දෙයක්. මේ දැන් මම ඔබෙන් අහුවොත් පරමාණුවක් දැකලා තියෙනවද කියලා. පරමාණුවක් දැකලා තියෙනවද? ගොඩක් අයගෙන් අපන් කියන්නේ ඕක කියලා. හරි. හරි. ඇයි ඕක කියන්නේ? ඇඳලා ඉන්නවනේ මේ අස්ටි ඇඳලා ඉන්නවනේ. හරි. දැන් මම පරමාණුවක් දැක මිනිහෙක් ඉන්නවද කොහෙවත්? නෑ. එතකොට ඒවා අදිනකොට ඔබට හිතෙනවා කෙමිස්ට්‍රි ගන්න සර් නම් අනිවාර්යෙන් පරමාණු දැකලා ඇති කියලා. එයා දැකලාත් නෑ. එයාට ගන්න කෙනා දැකලා නෑ. කවුරුත් දැකලා නෑ. යන concept එකක් කියලා කියන්නේ පරමාණු පිළිබඳ සංකල්පයක්. ඒ කියන්නේ මෙහෙම. පරමාණුවේ ගතිගුණ හොයාගෙන තියෙනවා. ගතිගුණ කියන්නේ ගති ලක්ෂණ හොයාගෙන තියෙනවා. හරිද? එතකොට ඒක හොයාගත්තාම ඒ ගති ලක්ෂණ වලට අනුව හිතනවා මෙන්න මෙහෙම තමයි ඔක තියෙන්න ඕනි කියලා. හරි? ඒ කියන්නේ අපි මනසින් ගොඩනගා ගන්නවා. ඒක තමයි සංකල්පයක් කියලා කියන්නේ. මේ ලෝකේ ඉන්න ජීවීන්ගෙන් සංකල්පයක් ගොඩනගා ගන්න පුළුවන් එකම ජීවියා මිසක් විතරයි. වෙනකට concept ගොඩනගන්න බෑ. දැන් බල්ලෙකුට පුළුවන් concept එකක් ගොඩනගා ගන්න. ඇමරිකාව මෙහෙම ඇති. මේ ලංකාවේ ඉන්න බල්ලෙක් ඇමරිකාව මේ වගේ ඇති. එහෙම පුළුවන් ගොඩනගන්න බෑ. හරි? ඒකයි. මේ ඒ නිසා සංකල්පයක් කියලා කියන්නේ අපි මනසින් ගොඩනගනවා. මොකටද දන්නවද අපිට සංකල්පයක් ඕනේ වෙන්නේ? මොනවා හරි දෙයක් විස්තර කරන්න. මොන බාන්නේ? මුල් මගින් වතුර උරා ගන්නවා. ගස්වල මුල් මගින් වතුර උරා ගන්නවා. කඳ දිගේ උඩට යනවා. පත්‍රයට යනවා. හරි. පත්‍රයෙන් උත්සේදනය වෙලා පිට වෙනවා පූටිකාහාර. අපි කලින් ඉගෙන ගත්ත පූටිකා කියන්නේ. ඒතකොට මේ පසේ තියෙන ජලය මුල් මගින් උරා ගන්නවා කියන එක සංකල්පයක් නෙමෙයි. ඒක මේ පේන සිද්ධියක්. කඳ දිගේ උඩට වතුර යනවා කියන එකත් සංකල්පයක් නෙමෙයි යනවා. කවුරු හරි ඔබෙන් අහනවා මීටර 100ක් විතර උස ගහක් තියෙනවා. දැන් මේ ගොඩනැගිල්ල අපි උඩම තට්ටුවේ ඉන්නේ මේ ඒත් මේක මීටර 100ක් උස නැහැ. මේ ගොඩනැගිල්ල පහු කරලා උසට යන්න පුළුවන් ගස් තියෙනවා. පසෙන් උරාගත්ත ජලය අර පත්‍රයේ මුදුනට යනකම් ගෙනියනවා. මීටර 100ක් උඩ අතට මෙහෙම සිරස්ව. නේද? මෝටරයක් ඇති අනිවාර්යෙන්ම. පොම්පයක් ගහේ මැද ආයි කරලා ඇති කඳේ. කඳ බලලා අපි හොයනවා මේ කෝ වතුර මෝටරේ කියලා. එහෙම ගන්නෑ. එතකොට කවුරු හරි අහනවා ඒ කොහොමද එහෙම උඩට යන්නේ? අන්න වැඩේ. ඒ කොහොමද මුලෙන් පස්සේ තියෙන වතුර කොහොමද ඒ උරාගන්නේ? කොහොමද ඒ උරාගෙන ඔහම ගුරුත්ව බලය පල්ලෙහාට තියෙද්දි ඊට විරුද්ධව කොහොමද වතුර උඩට ගෙනියන්නේ? අන්න එතකොට අපි දන්න ඉගෙනගෙන තියෙන විද්‍යාවේ දේවල් යොදාගෙන අපි ගොඩ නගනවා මෙන්න මෙහෙම වෙනවා ඇති කියලා. අන්න ඒකට තමයි සංකල්පයක් කියලා කියන්නේ. හරි? ජලය ගමන් කරන විදිහ විස්තර කරන්න ගොඩනගාගත්ත සංකල්පයට කියනවා ජල විභව සංකල්පය කියලා. ඒ අනුව හැම වෙලාවෙම ජලය ගමන් කරන්නේ මෙන්න මෙහෙම. හරි? ජල විභවය වැඩි තැන ඉඳන් ජල විභවය අඩු තැනට තමයි ගමන් කරන්නේ. සෑම විටම ජලය ගමන් කරන්නේ ජල විභවයේ වැඩි තැන ඉඳන් ජල විභවයේ අඩු තැනට. ඒතර දැන් අපිට ප්‍රශ්නයක් නේ ජල විභවය කියන්නේ මොකද්ද කියලා. ඒකින්ද අපි ඉස්සර වෙලා ජල විභවය කියන්නේ මොකද්ද? ජල විභවය වෙනස් වෙන්න බලපාන සාධක මොනවද කියලා ඉගෙන ගන්නවා. හරි? එතනින් තමයි පටන් ගන්නෙ. ඕක කියලා දෙන්නේ නැතුව ඔබට එකපාරට ජල විභවය යනු කියලා එකපාරට හිණෙන් වෙලා වගේ පටන් ගන්නවා. ළමයා බලනවා මොකටද ජල විභවය? ජල විභවය ඕනි වෙන්නේ ගහක් ඇතුලේ ජලය එහෙ මෙහෙ යන එක මොනව කරන්නද? විස්තර කරන්න. එතන අපේ නහර ඇතුලේ රුධිරය ගමන් කරනනේ එහෙ මෙහෙ. ඒ රුධිරය ගමන් කරන්නේ ජල විභවය අනුව නෙමෙයි. නේ. ඒක ගමන් කරන්නේ මොකක් හින්දාද කියලා ඔබ දන්නවා. සමහර අයගේ ඒක ගමන් කරන එක නතර වුණාම මැරෙනවා.
ඒ ගමන් කිරීම ඔහොම සර්කියුලේට් වෙන එක මේ සර්කියුලේට් කරන පවර් පම්ප් එකක් තියෙනවා අපිට. බල පොම්පයක් තියෙනවා මෙතන. ඒකෙන් තමයි ඔය කරන් යන්නේ. හරි. ඒක නතර වුණොත් රුධිර සංසරණය නතර වෙනවා. එතකොට ඉවරයි. හැබැයි ගහක එහෙම එකක් නැහැ. ගහක හෘදයක් තියෙනවද? නැහැ. හරිද? එතකොට ගහක කොහොමද මේ ජලය යහට යනවා මෙහාට යනවා අරහෙට යනවා මෙහෙට යනවා ඒක විස්තර කරන්න අපිට මොනවා හරි සංකල්පයක් ඕනේ. ඒකට හදාගන්න එක තමයි මොකද්ද? ජල විභව සංකල්පය. ඒකටයි මේක ඉගෙන ගන්න හොඳේ. මේක ඉගෙන ගත්තට පස්සේ දිගටම මේ සංකල්පය යොදාගෙන ජලය ගමන් කරන හැටි මොනවා කරගේද? විස්තර කළා කි ඕන තැනක. එහෙනම් දැන් මේක තේරුම් ගන්න පොඩි try එකක් දෙමුනේ. ජල විභව සංකල්පය යටතේ ජල විභවය. ද්‍රව්‍ය සාන්ද්‍රණය හා පීඩනය මත රඳා පවතින ජලීය පද්ධතියක ජල අණු ගමන් කරන දිශාව තීරණය කරනු ලබන ජලයේ භෞතික ගුණාංගය ජල විභවය වේ. එතකොට එකින් එක ගන්න පුළුවන් අපිට. ජල විභවය කියලා කියන්නේ ජලයේ භෞතික ගුණයකි. ජල විභවය කියන්නේ ජලයේ මොන ගුණයක්ද? භෞතික ගුණයක්. ද්‍රව්‍ය සාන්ද්‍රණය හා පීඩනය මත රඳා පවතින. ඒ භෞතික ගුණය වෙනස් වෙන්නේ දිය වෙලා තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය හා පීඩනය මත වෙනස් වෙනවා. ඊළඟට ජලීය පද්ධතියක ජලාණු ගමන් කරන දිශාව තීරණය කරන. එහෙනම් මේක මගින් ජලාණු ගමන් කරන දිශාව තීරණය කරනවා. ජල විභවයක් තියෙන්නේ මොනවා හරි ජලීය පද්ධතියක. එතකොට අපිට මේ පෑනේ ක්ලිප් එක අරගෙන මේකේ ජල විභවය ගැන කතා කරන්න බෑ. ඇයි? මේක කොහෙද ජල විභවයක් කතා කරන්නේ? ඇයි? මේක ජලීය පද්ධතියක් නෙමෙයි. බීජයක් අරගෙන පුළුවන් කතා කරන්න. ගහක කොස් ගහක කොස් ඇටයක් අරගෙන පුළුවන්. ඇයි? කොස් ඇටේ 14% විතර ජලය තියෙනවා. මේකේ තියෙනවද ජලය? 2% විතර වගේ. මේකේ නැහැ. එහෙනම් ජල විභවය කතා කරන්න පුළුවන් මොහොක විතරයිද? ජලීය පද්ධතියක විතරයි. මෙන්න මේක ජල විභවය කතා කරන්නේ. මේක ඇතුලේ තියෙන තින්ත. ඒ තින්ත එක්ක ජල විභවයක් කතා කරන්නේ. ඇයි? තින්ත ඇතුලේ ජලය තියෙනවනේ. පැහැදිලි නේද? ඔව්. ජලය තියෙන ඕනෑම පද්ධතියකට ජල විභවයක් ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් ජල විභවය කියන්නේ ජලීය පද්ධතියක තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය හා පීඩනය මත වෙනස් වෙන ජලාණු චලනය වෙන දිශාව තීරණය කරන භෞතික ගුණාංගයක්. බලන්න ඔය එක කැලියට කඩපුවම ලස්සනට එනවනේ. ඔව්. ජලීය පද්ධතියක තියෙන ඒ කියන්නේ ඒ ජලීය පද්ධතියේ සාන්ද්‍රණය හා පීඩනය මත රඳා පවතින ජලාණු වල චලනය වෙන දිශාව, කොයි අතරද ජලාණු චලනය වෙන්නේ කියන දිශාව තීරණය කරනු ලබන භෞතික මොකද්ද? ගුණයක්. අපි ඒකට කියනවා මොකක්ද? ජල විභවය කියලා. ජලය අඩංගු ඕනෑම පද්ධතියකට ජල විභවයක් පවතී. ජලීය පද්ධතියක ජලාණු ගමන් කිරීම ජල විභවයේ වැඩි ස්ථානයක සිට ජල විභවයේ අඩු ස්ථානයක් දක්වා ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ සිදුවේ. අනුක්‍රමණයක් කියන තැන වරහන් ඇතුළේ දාන්න වෙනසක් ඔස්සේ සිදුවේ. අනුක්‍රමණයක් ඔස්සේ සිදුවේ කියන්නේ වෙනසක් ඔස්සේ සිදුවේ කියන එක. ඒ කියන්නේ ජල විභවයේ වැඩි තැන ඉඳන් ජල විභවයේ අඩු තැනට මේ දෙක අතර තියෙන ජල විභවයේ වෙනස අනුව ජලය ගමන් කරනවා. හරි? වෙනසක් නැති වුනහම ඒ කියන්නේ මේව නෙමෙයි. මෙතන ජල විභවයේ වැඩි, මෙතන ජල විභවයේ අඩුයි. ජලාණු මෙහෙට යනවා. ගිහින් මොකක් වෙනවද? මෙහෙට ජලාණු එකතු වෙනකොට මේකේ ජල විභවය ටික ටික වැඩි වෙන්නේ. වැඩි වෙලා මේකට දෙක සමාන වෙනවා. සමාන වෙනකම් යනවා. වෙනස අනුව ගමන් කරනවා. හරි? ජල විභවය මගින් සංකේතවත් කරයි. ජල විභවයට දෙනවා සංකේතයක්. ජල විභවය. සයි කියන සංකේතය. හරි? ත්‍රිශූලය නෙමෙයි හොඳේ. ජල විභවය පීඩනය මිනුම් කරනු ලබන ඒකක වලින් මිනුම් කරනු ලබයි. මේ ප්‍රධාන වශයෙන් MPa වලින් මනිනු ලබයි. ජල විභවයේ මනින්න පුළුවන්ලු ජල අණු වල අර ගමන් කරනකොට ඇතිවන මොකක් මගින්ද? පීඩනය මගින්. නැත්නම් ජල අණු රැඳිලා පවතිනකොට තියෙන පද්ධතියක ජල අණු වල පීඩනය මගින් තමයි මනින්නේ ඒක. ඒතර යොදාගන්නේ මොනවද කියන්නේ? පීඩනය මනින ඒකක. ඒ කියන්නේ මෙගා පැස්කල්. කියන එක තමයි යොදාගන්නේ. හරි? ඊළඟට ජල විභවය උපරිම අගය බිඳුවයි MPa වේ. ඒ කියන්නේ ජල විභවයේ උපරිම අගය බිඳුවයි. මේ මාර කෙලියක් නෙමෙයි මේක මේ. දැන් මොනවා හරි දෙයක දැන් උපරිමය කීයද? උපරිමය බිඳුවයි. ඒ කියන්නේ පද්ධතියක තියෙන පුළුවන් උපරිම ජල විභවය කොච්චරද? බිඳුවයි. ඒක නිකන් හරි අවුල් වගේ නේද? ජල විභවය උපරිම අගය බිඳුවයි. ජල විභවය උපරිම අගය බිඳුවයි. එතකොට මේ මොකේද එතකොට ඔය උපරිම ජල විභවය තියෙන්නේ? මෙන්න මේ යම් වාජනයක් තියෙනවා සම්මත උෂ්ණත්වය හා සම්මත පීඩනය.
ඒක වායුගෝලයට විවෘත බඳුනක්. මේකේ තියෙනවා සංසුද්ධ ජලය. ඒ කියන්නේ මේකේ තියෙන ජල අණු විතරයි වෙන කිසිම අණුවක් නැහැ. අඩු ගානේ අයනයක්වත් නැහැ. දැන් සෝඩියම් අයනයක් එහෙම තිබුණොත් ඒක සංසුද්ධ ජලය වෙන්නේ නැහැ. සෝඩියම් අයනයක් තිබුණා කියලා අපිට මේ පේන්නෙත් නැහැ. පේන්නේ නැහැ නෙමෙයි නේද? ඒ වුණාට එක අයනයක්වත් තියෙන්න බෑ. සංසුද්ධ ජලය. සංසුද්ධ ජලයේ ජල විභවය සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී. ඇයි ඒක දාන්න නැත්තේ? සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී කියලා දාන්නේ. පීඩනයේ හෝ උෂ්ණත්වයේ වෙනස් වුණොත් මේක මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී සංසුද්ධ ජලයේ ජල විභවය උපරිමයි. උපරිම වේ. උපරිම අගය බිඳුව වේ. ඔන්න මරු කතාව හරි. සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී සංසුද්ධ ජලයේ ජල විභවය තමයි ලෝකේ උපරිම ජල විභවය තියෙන්නේ. ඊට වැඩි ජල විභවය තියෙන එකක් නැහැ. ප්ලේන් ටිකක් හැදුවොත් ප්ලේන් ටිකේ ජල විභවය ප්ලේන් ටිකේ ජල විභවය අනිවාර්යෙන් බිඳුවට වඩා කියන්නේ කතා කරන්නේ බිඳුවට වඩා අඩුයි. බිඳුවට වඩා අඩුයි. හේතුව ඉතින් ප්ලේන් ටික හදනකොට ඒ වතුරේ සුක්‍රෝස් දාලා මොකද කරන්නේ? සුක්‍රෝස් දිය කරනවානේ. ඒක සුක්‍රෝස් දිය වෙන්න ඒක සංසුද්ධ නෙමෙයි ජලය. එතකොට ජල විභවය මොකක් වෙනවද? උපරිම අගයට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ කීයට වඩාද? බිඳුවට වඩා අඩු වෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් ද්‍රාව්‍ය දිය කිරීමෙන් ලබා ගන්නා ඕනෑම ද්‍රාවණයක ජල විභවය බිඳුවට වඩා අඩුයි. ඒක මේක කියනවද දන්නේ නැහැ. මේක මගේ ඇරිලා. ජල විභවයේ උපරිමාගය 0 MPa සම්මත තත්ත්වයටතේ හරිද? ඒ කියන්නේ මුහුදු මට්ටමේ සහ කාමර උෂ්ණත්වයේ වායුගෝලයට නිරාවරණය වී පවතින බඳුනක අඩංගු සංසුද්ධ ජලයේ ජල විභවය 0 MPa වේ. අන්න එතන පොඩි අඩුවක් තියෙනවා. හරි. මොකක්ද දන්නවද අඩුව? එතන ඉඩ මදි ලියන්න. මේ කොහෙන්ද ලියන්නේ අපි ඒක? අපි මෙහෙන් තරුවක් දාලා අර MPA වේ එකෙන් තනින් තරුවක් දාලා ඒ තරුව උඩින් දාලා ලියමු නේද? එතකොට හරියනවා. දර උඩ වාටිය ලිය හැකි හරි ලියන්න. ජල විභවය උපරිම වන සංසුද්ධ ජලයේ ජල විභවය උපරිම වන සංසුද්ධ ජලයේ ජල විභවය බිඳුව නිසා ද්‍රාව්‍ය දිය කිරීමෙන් ලබා ගන්නා ඕනෑම ද්‍රාවණයක ජල විභවය බිඳුවට වඩා අඩුය. අනිවාර්යයෙන් බිඳුවට වඩා අඩුය. එනම් ඍණාගයක් ගනි. එනම් ඍණාගයක් ගනි. දැන් පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම. සංසුද්ධ ජලයේ ජල විභවය තමයි උපරිම වෙන්නේ. ඒ උපරිමාගය 0යි කියලා සම්මත කරගෙන තියෙනවා. ඒක හින්දා මොනවා හරි දෙයක් ජලයේ දිය කරොත් එතන ජල විභවය බිඳුවට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ ද්‍රාව්‍ය දිය කිරීමෙන් ලබා ගන්න ඕනම එක ජල විභවය බිඳුවට වඩා අඩු ඍණාගයක් ගන්න. ඊළඟට ජල විභවය කෙරෙහි බලපානු ලබන ප්‍රධාන සාධක දෙකකි ද්‍රව්‍ය සාන්ද්‍රණය පීඩනය. ඔව් ඊළඟ උඩ පැත්තට ගියාම ජලීය පද්ධතියක කියලා පටන් ගන්නව නේද? ඒකට උඩින් එන්න ඕනි පොඩි මාතෘකාවක් රතු පාටින්. ඒකෙන් එන්න ඕනි ද්‍රව්‍ය සාන්ද්‍රණයේ බලපෑම කියලා.
හරි. ඒක කියන එක බලන්න. ජලීය පද්ධතියක ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වන විට ජල විභවය අඩු වේ. එබැවින් ජල විභවය ප්‍රතිලෝමව සමානුපාතිකයි මොකටද? ද්‍රව්‍ය සාන්ද්‍රණයකට. හරි. ඊට පස්සේ තියෙන ඇත්තටම කියනවා නම් පීඩනයේ බලපෑම. ජලීය පද්ධතියක භෞතික පීඩනය වැඩි වන විට ජල විභවය වැඩි වේ. එබැවින් ජල විභවය අනුලෝමව සමානුපාතිකයි පීඩනයට. ඒවට නම් පොඩි පොඩි උදාහරණ අරන් වැඩි තහවුරු කරගන්න ඕන. මම බලාගෙන ඉන්න. මේ වැඩේ තියෙන මේ ගුරුවත් පොත කියන එකේ ඒකට අනුනේ නෝට් එක හදලා තින්නේ. ඒ ගුරුවත් පොතේ මේ සමහර දේවල් වලට හේතු කියන්නේ නැහැ. හේතු කියන්නේ නැතුව ඵලය විතරයි කියන්නේ. හේතුව නිසානේ ඵලයක් හටගන්න හේතුවක් නිසා හේතු නොකිය ඵලය කියනවා. හරි. හේතුව කියන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙමනේ කියන්නේ. මේ සාන්ද්‍රණය ගැන කියනකොට කියන්නේ ජල විභවය එකයට සාන්ද්‍රණය. ඒ කියන්නේ ජල විභවය අනුලෝමව සමානුපාතිකයි මොකටද සාන්ද්‍රණයට. ඒක වෙන විදිහකට ලියනවා නම් මෙන්න එහෙම ලියන්න වෙන්නේ. හරි. මෙහෙම. ජල විභවය නෑ අනිත් පැත්තට. සාන්ද්‍රණය වැඩි වුණොත් ජල විභවය. එතන මොකද වෙන්නේ? අඩු වෙනවා. සාන්ද්‍රණය වැඩි කරනකොට ජල විභවය මොකක් වෙනවද? අඩු වෙනවා. බලාගෙන ඉතින්. සාන්ද්‍රණය වැඩි කළොත් ජල විභවය අඩු වෙනවා. මම ඔබෙන් අහනවා මෙහෙම. ජල විභවය කියන එක රඳාපවතින්නේ ඒ පද්ධතියේ තියෙන මොකක් අනුවද? ජල අණු ගාන අණුව. ජල අණු තියෙන ප්‍රමාණය මත. එතකොට මම අහනවා ඔබෙන් මෙහෙම. දැන් මේ පද්ධතියට දැන් මේකේ තියෙන තනිකරම ජලය කියලා හිතන්න. මේකේ තනි සංසුද්ධ ජලය. ඒක ජල විභවය බිඳුවයිනේ. උපරිමයි. අපි සීනි හැන්දක් අරගෙන සුක්‍රෝස් හැන්දක් අරගෙන දාලා දිය කරනවා. ඒ දිය කළොත් අර ඉස්සෙල්ලට වඩා ජල විභවය අඩු වෙනවා. හරි? ඒකට හේතුව ජල අණු වල චලනයත් එක්ක රඳාපවතිනවා ජල විභවය. පැහැදිලිද ඒක? ඒ කියන්නේ එහෙනම් සුක්‍රෝස් දිය කරපුවාම ජල අණු වල චලනය මොකක් වෙනවද? අඩු වෙනවා. ඒක හරි පුදුම වැඩක් නේ. මට කියන්න මේකේ ජල අණු 10000ක් තිබුණා නම් මේකේ ජල අණු 10000ක් තිබුණා නම් සුක්‍රෝස් දැම්මට පස්සේ ජල අණු කීයක් තියෙනවද? ඒ 10000. මොකද වතුර අයින් කරලා සුක්‍රෝස් දානව නෙමෙයිනේ. ඉතින් එහෙනම් ජල විභවය අඩු වෙන්න හේතුවක් නැහැ නේ. තිවිච්ච ජල අණු ගන්නව තමයි තියෙන්නේ. සුක්‍රෝස් ඇඳි දෙකක් දැම්මත් ඒත් ඉතින් අර තිවිච්ච ජල අණු ගන්නව තමයි තියෙන්නේ. ඒකට අපි කියනවා ජල විභවය අඩු වෙනවලු. ජල විභවය අඩු වෙන්න හේතුව ජල අණු වල චාලක ශක්තිය චලනය වීමේ හැකියාව අඩු වෙනවා. හරි? එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ දාපු සුක්‍රෝස් අණු කියලා හිතන්නකෝ මෙහෙම. මේ දාපු සුක්‍රෝස් අණු. මොන දාපු සුක්‍රෝස් අණු පැහැදිලිද? සුක්‍රෝස් අණු වතුරේ දිය වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දිය වෙනවා කියන්නේ මොකද්ද? ජල අණු ඇවිල්ලා මේ සුක්‍රෝස් අණු එක්ක හයිඩ්‍රජන් බන්ධන හදාගන්නවා. එහෙනම් මෙන්න ජල අණු. ජල අණු ඇවිල්ලා මෙන්න සුක්‍රෝස් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදාගන්නවා මේ. ඔය නිල් පාටේ වැතකොට මොනවද? මල් පිපෙනවනේ මේ හොඳේ ජල අණු. මේ මොනවද එතකොට? ඒ ජල අණු. මේ අඳින්නේ ජල අණුම තමයි. හරිද? මේ ජල අණුයි මේ ජල අණුයි අතර වෙනස මොකද්ද? මේවා නිදහස් ජල අණු, මේවා කවච වශයෙන් මේවා වටේට තැම්පත් වෙච්ච ජල අණු. දැන් සුක්‍රෝස් අණු මම කීයක් දාලා තියෙනවද? 1 2 3 4 5 6යි. තව දෙකක් දාන්න මොකද වෙන්නේ බලන්න. මේවා මේ කොහේවත් පොතක නැහැ. මේ ගුරුවත් පොත කියන මේ සම්පත් පොත කියන කේල්මල පාඩම් කරලා අවබෝධ කරගන්න බෑ. හරි? අවබෝධ කරගන්න බෑ. ඉතින් පාඩම් කරගෙන ඒකම ලියන්න පුළුවන්. හරි? මේකට තව සුක්‍රෝස් අණු දෙකක් වැටුනොත් මොකක් වෙයිද? අර නිදහස් ජල අණු 1 2 3 4 5 6 විතර අවිල්ලා ඒක වටේට කවචයක් හදනවා. එතකොට සුක්‍රෝස් අණු දාන්න නිදහස්ව චලනය වෙන්න පුළුවන් ජල අණු ප්‍රමාණය මොන වෙනවද? අඩු වෙනවා. ජල අණු අඩු වෙනව නෙමෙයි. ජල අණු ටික ඒ ගන්නමනේ. නිදහසේ චලනය වෙන ජල අණු ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. අන්න එතකොට ජල අණු වල චාලක ශක්තිය අඩු වෙනවා. එතකොට ජල විභවය මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ එක අංශුවක්වත් නැති වෙන්න මේ හයම අල්ලලා එළියට දාන්න. එතකොට මේගොල්ලෝ කොහෙටවත් බැඳිලා නැහැ. එතකොට ජල අණු වල චාලක ශක්තිය මොකද වෙන්නේ? වැඩි. එතකොට ජල විභවය වැඩි. ඔච්චර ගැඹුරට ඉතින් මේක විස්තර කරලා නැහැ. අපි මේකට වෙනම නෝට් එකක් ලියනවා. හරි. ඒ කියන්නේ මේ ඉතින් මේකටම ලියලා දෙන්න තිබුණානේ. බෑනේ. එතකොට කියනවනේ සිලබස් එකට නැහැ කියලා. ඔය තියෙන සිලබස් එකේ තියෙන ගාන. හරි. සිලබස් එකේ තියෙන ගානෙන් අවබෝධ කරගන්න නම් බෑ. අවබෝධ කරගන්න බෑ. එතකොට බහයි අවබෝධ කරගන්නේ මොකටද කියලා. අවබෝධ කරගන්න ඕනේ ව්‍යුහගත රචනා වලට ලියන්න නෙමෙයි. බහු වර්ණ විසඳන්න. කවද සිලබස් එකේ තියෙන ගානෙන් අවබෝධ කරගන්න නම් බෑ. අවබෝධ කරගන්න බෑ.
එතකොට ඔබ අවබෝධ කරගන්නේ මොකටද කියලා. අවබෝධ කරගන්න ඕනේ ව්‍යුහගත රචනා වලට ලියන්න නෙමෙයි. බහුවර්ණ විසඳන්න. කවදාවත් කටපාඩම් කළා බහුවර්ණ නම් ගොඩ යන්නේ නැහැ. හේතුව බහුවර්ණ එක ඉදිරිපත් කරන්නේ නැහැ ඍජු උත්තරයක්. ආහෙට මෙහාට එහාට මෙහාට හරව අහන්නේ. ඒතකොට එක වාක්‍යයකට තව පාඩම් කරගත්ත එක්කනට ඒක එයා බලන්නේ මේ වාක්‍ය මේ බහුවර්ණේ තියෙනවද කියලා. කවදාවත් එහෙම නැහැ. හරි? ඒතරයි බහුවර්ණ එක අතහැරලා දානවා අනිත් දෙක කරනවා. කවදාවත් B එකක්වත් ගන්න බෑ. හේතුව අතන ව්‍යුහගත රචනා හතරක් ලියලා පැය 3ක් ලියලා ලකුණු කීයද? 50යි. බහුවර්ණ 50 කරපුවාම කෙලින්ම ලකුණු 50යි. පැය දෙකයි. ඒක. පැහැදිලිද? අනිත් එක ලකුණු දෙන හැටි දන්නව නේද මේ ව්‍යුහගතයකට? එක ව්‍යුහගතයකට ලකුණු 100 බැගින් ව්‍යුහගත 4ට 400යි. රචනා වලට 150 බැගින් රචනා 4ට 600යි. ඒ දෙක එකතු කරපුවාම 1000යි. ඒක බෙදනවා 100ෙන්. එතකොට ඒ 100 එනවා. ඒක බෙදනවා දෙකෙන්. කොච්චර ලියලාද ලකුණු 50ක් ගන්න වෙන්නේ? නමුත් බහුවර්ණ එක මොකද වෙන්නේ? එහෙම බලපුවම සමහර අය කියනවා සර් බහුවර්ණ එක හරි අසාධාරණයිනේ. එකක් හරි ගියොත් එක ලකුණයි. හරි? රචනා ප්‍රශ්න වලට උත්තර දෙනකොට එක පොයින්ට් එකක් මගේ අරුණොත් හරිද? සමහර අයට අපි පේපර්ස් බලලා දෙනකොට මෙහෙම වෙනවා. පේපර්ස් බලලා දුන්නාම කොහොම හරි එක පොයින්ට් එකට මේ හරි දාන්න බැරි වෙලා. හරි? ඊට පස්සේ දැන් ළමයා අරන් එනවා. හරි? අරන් ඇවිල්ලා කියනවා මේක පොයින්ට් එකක් මගේ ඇවිල්ලා කියලා. ඉතින් අපි කියනවා හරි දාගන්නකෝ දැන්. දැන් ලකුණු එකතු කරලා බලන්නකෝ. මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. ඇයි ඒ? එතෙන්ට ලකුණු අපි හිතමුකෝ දෙකක් ආවා කියලා. ඒ දෙක එකතු වෙන්නේ 1000කටනේ. ඊට පස්සේ ඒක මොකක් වෙනවද? 100ට හැදෙනවනේ. ඊට පස්සේ ඒක දෙකෙන් බෙදෙනවනේ. ඒතර මොකුත් නැහැ. ඒ කියන්නේ රචනා ප්‍රශ්නික එක පොයින්ට් එකක් හැලුණට එහෙම ලොකුවට ලකුණක් අඩු වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපි 75 තිබිච්ච එක 76 වෙන්නේ නැහැ. 75.1යි වෙයි. 75.1යි වෙයි. බහුවර්ණයක් වැරදුනොත් 75ට තිබිලා බහුවර්ණයක් වැරදුනොත් කෙලිම 74 වෙනවා. එක සැරේම ලකුණක් අඩු වෙනවා. ඒතකොට රචනා ප්‍රශ්න වගේ නෙමෙයි බහුවර්ණ ටික පැය දෙකයි ප්‍රශ්න 50යි ලකුණු 50යි. ඇයි එහෙම කරලා තියෙන්නේ? ඒක හරි කල්පනාවෙන් තර්කානුකූලව හිතලා ගන්න තියෙන්නේ. ඒකයි. ඒක කරන්න හොඳට අවබෝධය තියෙන්න ඕනේ. මම කියන්නේ ඔබට මේ සම්පත් පොතෙන් මොකක් ලබා දෙන්නේ නැද්ද? අවබෝධය ලබා දෙන්නේ නැහැ. දැනුම ලබා දෙනවා. පාඩම් කරගන්න පුළුවන්. දැන් පැහැදිලිද මේ? හරි. ඊළඟට තව ප්‍රශ්නයක් එනවා මෙහෙම මේ. දැන් කියවනේ සාන්ද්‍රණය ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන්න ජල විභවය අඩු වෙනවා කියලා. සාධාරණයි. මොකද සාධාරණේ මේ හේතුව තමයි මේ සාන්ද්‍රණය වැඩි වෙන්න නිදහස්ව චලනය වන ජලාණු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ජලාණු වල චාලක ශක්තිය අඩු වෙනවා. ජල විභවයේ ජලාණු වල චාලක ශක්තිය මත රඳා පවතිනවා. චාලක ශක්තිය අඩු වෙන හින්දා ජල විභවය අඩු වෙනවා. හරි. පීඩනය වැඩි කරපුවාම මොකද වෙන්නේ? පීඩනය වැඩි කරපුවාම මොකද වෙන්නේ? ඕගලන්ට බැයිද මේකට පිස්ටනයක් හයි කරන්න? මේ පද්ධතියටම පිස්ටනයක් හයි කරනවා. සාන්ද්‍රණය වෙනස් කරන්නේ නැහැ. ඔන්න පිස්ටනයක් හයි කළා. හොඳේ. පිස්ටනයක් හයි කළා. තද ප්‍රෙෂර් එකක් දෙනවා මේකට. ප්‍රෙෂර් කරනවා. ඒතර මේ පද්ධතිය මොකක්ද කියන අධික පීඩනයකට ලක් වෙනවා. එහෙම අධික පීඩනයකට ලක් වුණාම මොනව වෙනවද? ජලාණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙලා ජල විභවය වැඩි වෙනවා. හරි? ඒ වුණාට ඔක ඉගෙන ගත්තට ඔයගොල්ලෝ ටික දවසක් ගිහින් කියනවා කල්පනා කරලා බලලා මේ සර් එහෙම පීඩනයට ලක් කරපුවාම ජලාණු වල චාලක ශක්තිය අඩු වෙන්නේ නැද්ද? අන්න එහෙම අහනවා. අඩු වෙනවා. තනි ජලාණුවේ චාලක ශක්තිය ගත්තොත් අඩු වෙනවා. ඇයි? මෙහෙම ප්‍රෙෂර් කරනකො මෙහෙම ප්‍රෙෂර් කරලා ඔන්න ඔය ගන්නට. තනි ජලාණුවේ චාලක ශක්තිය අඩු වෙනවා. ඒ වුණාට ජලාණු අතර ගැටුම් වැඩි වෙනවා. අණු ගැටෙනවා වැඩි එහාට මෙහාට. ඒක හරියට මේ වගේ. මේ ඩෙස් ටික අයින් කරමු. බංකුත් අයින් කරලා මේකට ළමයි පුරවනවා. ළමයි පුරවලා ඊට පස්සේ අපි මේක මැද්දෙන් බෙදනවා. බෙදලා දැන් දෙපැත්තෙම හිටපු ළමයි ටික ඒක උඩකට දානවා. හැබැයි ළමයින්ට නිකන් ඔහොම ඉන්න බෑ. ඇවිදින්න ඕන. නිකන් ඉන්න බෑ. ඇවිදින්න ඕනේ කොච්චර. හරිද? පැහැදිලිද? ඒතකොට ළමයි තව ළමයින්ගේ ඇඟේ හැප්පෙන එක වැඩි වෙනවා. හතරෙන් එකකට බෙදනවා. බෙදලා ඒ ඔක්කොම හිටපු ළමයි ටික ඒකට දාලා මෙහෙන් වහනවා. ඒත් ඇවිදින්න ඕනේ. එතකොට නිතරම ඇඟේ හැප්පෙනවා. ඒ කියන්නේ එකිනෙක ගැටුම් වැඩි වෙනවා. ඔය එකක්වත් මේවයි විස්තර කරලා නැහැ. හරි? ඒ වෙන විදිහ කියන්නේ නැහැ. වෙන්නේ මෙහෙමයි වෙනවා කියලා කියනවා. හරි? ඒ අණු පීඩනය වැඩි කරන්න ජල අණු අතර ඇතිවන ගැටුම් ප්‍රමාණය වැඩි වෙන හින්දා ජලාණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. හැප්පෙනවා, විසි වෙනවා. හරි? එතකොට මොකක් වෙනවද? ජල විභවය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට. එන අවසාන නිගමනය මෙච්චරයි. ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන විට මොකක් හරි පද්ධතියක දිය වෙච්ච ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන විට ජල විභවය අඩු වෙනවා. පද්ධතියක පීඩනය වැඩි වුණ විට ජල විභවය වැඩි වෙනවා. එච්චරයි. ඒක එච්චර හොඳට මේකේ නෑ. හරි? යන්තම් තියෙනවා. හරි? ඔය ඊට පස්සේ නම් දෙකක් එනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ නම් දෙකක් එනවා මෙහෙම.
මෙහෙම මොනවා හරි පද්ධතියක ජල විභවය රඳා පවතිනවා ද්‍රාව්‍ය විභවය කියන එකයි පීඩන විභවය කියන එකයි මත. ද්‍රාව්‍ය විභවයයි පීඩන විභවයයි කියන එක මත. ද්‍රාව්‍ය විභවයයි පීඩන විභවයයි කියන එක මත. මේ ද්‍රාව්‍ය විභවයට බලපාන්නේ සාන්ද්‍රණය. මේ පීඩන විභවයට බලපාන්නේ පීඩනය. පැහැදිලි නේද? ඔව්. එතකොට ඒ හින්දා මේ ඒ දෙක විස්තර කරන්න ඕන බලන්න. ද්‍රාව්‍ය විභවය නැත්නම් ආසුතික විභවය. මේකට තව නමක් තියෙනවා. ආසුතික විභවය. හරි. ඒක කියවලා බලමු. ජලීය පද්ධතියක ද්‍රාව්‍ය අණු මගින් අඩු කරනු ලබන ජල විභව සංරචක ප්‍රමාණය ද්‍රාව්‍ය විභවය වේ. කියවන්න බලන්න තේරෙනවද කියලා බලන්න. ජලීය පද්ධතියක ද්‍රාව්‍ය අණු මගින් අඩු කරනු ලබන ජල විභව සංරචක ප්‍රමාණය ද්‍රාව්‍ය විභවය වේ. තේරෙන්නේ නැහැ නේ ඉතින් කිව්වට නේද? අපි මෙහෙම එකක් අඳිමු. මේ තියෙන්නේ උපරිම ජල විභවය. ඒ කියන්නේ මෙතන මේ තියෙන්නේ සංසුද්ධ ජලය. ඒකේ උපරිම ජල විභවය. ඒකේ අගය කොච්චරයිද? බිඳුවයි. දැන් මේ සංසුද්ධ ජලය අරගෙන ඒ සංසුද්ධ ජලය අපි සුක්‍රෝස් හැන්දක් දාලා දිය කරනවා. එතකොට මේ බිඳුවට වඩා මොකක් වෙනවද? අඩු වෙනවා. ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5, ඍණ 6, ඍණ 7. මේ MPa. හරි. දැන් හිතන්න මෙහෙම. යම්කිසි ද්‍රාවණයක සීනි හැඳි දෙකක් දිය කළා. අන්න ඒකේ ජල විභවය ගත්තොත් හරිද? බිඳුවට සාපේක්ෂව මෙන්න මෙතෙන්ට එනකන් ඒකේ ජල විභවය අඩු වෙනවා කියලා අපි හිතුවොත් මේ ද්‍රාවණය A කියලා ගත්තොත් මේකේ අපි කියනවා ψS සමානයි ඍණ 2යි MPa කියලා. ඒ කියන්නේ මේකේ මේ ජල විභවය සංසුද්ධ ජලයේ සීනි දිය කරපුවාම ඒ ද්‍රව්‍ය සාන්ද්‍රණයෙන් හින්දා ජල විභවය මොනවා වෙනවද? පහත වැටෙනවා. ඒ පහත වැටෙන ප්‍රමාණයට කියන නම තමයි මොකද්ද? ද්‍රාව්‍ය විභවය. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මොනවා හරි ද්‍රාවණයක ද්‍රාව්‍යාංශ දිය කරනකොට වතුරේ ද්‍රාව්‍යාංශ දිය කරනකොට ජල විභවය පහත වැටෙනවා කියන එක ෂුවර්නේ. අනිවාර්යෙන් ජල විභවය පහත වැටෙනවා. ඒ පහත වැටෙන ප්‍රමාණය තමයි මොකක් කියන්නේද? ද්‍රාව්‍ය විභවය හේවත් ψS කියලා කියන්නේ. S කියන්නේ මෙහෙමයි ඔකට කියන්නේ. solute potential කියලා කියන්නේ ඒක S අකුර තමයි ගන්න තියෙන්නේ. හරිනේ? දැන් මේක කියවන්න ජලීය පද්ධතියක ද්‍රාව්‍ය අණු මගින් අඩු කරනු ලබන ජල විභව සංරචක ප්‍රමාණය ද්‍රාව්‍ය විභවය වේ. ඒ කියන්නේ මෙහෙම. ජලීය පද්ධතියක ද්‍රාව්‍ය අණු දිය වෙනකොට ඒකේ ජල විභවය පහළ වැටෙනවා. ඒ පහළ වැටෙන ප්‍රමාණයට කියන නම තමයි මොකද්ද? ද්‍රාව්‍ය විභවය. හරි? ඊළඟ එක. ජලීය පද්ධතියක ද්‍රාව්‍ය අණු මගින් ආසුතියේ දිශාව කෙරෙහි බලපෑමක් ඇති කරන බැවින් ද්‍රාව්‍ය විභවය ආසුතික විභවය ලෙස හඳුන්වයි. ද්‍රාව්‍ය විභවය ද්‍රාව්‍යවල මෞලිකතාවයට අනුලෝමව සමානුපාතික වේ. ද්‍රාව්‍ය විභවය ද්‍රාව්‍යවල මෞලිකතාවයට අනුලෝමිකව සමානුපාතික වේ. මේ මෞලිකතාවය කියන්නේ මොකද්ද? ඒකට උඩින් වරහන් ඇතුලේ දාන්න සාන්ද්‍රණය කියලා. සාන්ද්‍රණය මනින්නේ මෞලිකතාවයෙන්. හරිද? ඔයලා තින්නේ. ඒ කියන්නේ ද්‍රාව්‍ය විභවය අනුලෝමව සමානුපාතිකයි සාන්ද්‍රණයට. සාන්ද්‍රණය මනින්නේ මෞලිකතාවයෙන්. හරි? ඊට පස්සේ බලන්න ජලීය ද්‍රාවණයක දිය වී ඇති ද්‍රාව්‍ය අණු ප්‍රමාණය වැඩි වන විට ද්‍රාව්‍ය පද්ධතියේ ජල අණු වල නිදහස් චලනයට බාධා වී ජල අණු වල කාර්ය කිරීමේ හැකියාව හා චලනය අඩු වී ජල විභවය අඩු වීම සිදු වේ. ඒ තමයි මේ කිව්වේ එක. හරි? ඔව්. රයිට්. මේ හේතුවෙන් ද්‍රාව්‍ය විභවය සෑම විටම ඍණාගයක් ගනි. හරි? මේ බලන්න. ද්‍රාව්‍ය විභවය කියන එක හැම වෙලාවෙම මොනවාගේද ගන්නෙ? ඍණාගයක් ගන්නෙ. ඊට පස්සේ පීඩන විභවය. පීඩන විභවය. හරි? ජලීය පද්ධතියක් මත යෙදෙන භෞතික පීඩනයේ හේතුවෙන් වැඩි වෙන ජල විභව සංරචක ප්‍රමාණය පීඩන විභවය වේ. හරි දැන් මම නිකන් නිකමට මෙහෙම කියන්නම් ඔබට. හරි? A කියන ද්‍රාවණය මේක. මේ ඇවිල්ලා B ද්‍රාවණය. මේකේ size සමානයි ඍණ 5යි. පැහැදිලිද? දැන් මෙහෙම කළොත් දැන් මේ A කියන ද්‍රාවණයේ ද්‍රව්‍ය අණු දියවීම නිසා මේක මෙතෙන්ට එනකන් අඩු වෙලානේ. B කියන එකේ ඊට වැඩිය ගොඩක් ද්‍රව්‍ය දිය වෙලා ඒක මෙතෙන්ට එනකන් අඩු වෙලා. එහෙනම් මේකේ මේ B ද්‍රාවණයේ ද්‍රව්‍ය භවය ඍණ 5යි MPa මේකේ ඍණ 2යි. දැන් මෙහෙම කළොත් මේ ඍණ 5යි MPa තියෙන ද්‍රාවණය අරගෙන ඒකට අර වගේ පීඩනයකට ලක් කළොත් මොකද වෙන්නේ? පීඩනයට ලක් කළොත් චුට්ටක් මේක තමයි මෙහාට එනවා. ඒ කියන්නේ
ද්‍රාව්‍ය හැමම තියෙද්දි ද්‍රාව්‍ය වෙනස් කරන්නේ නැතුව ඒක හැමම තියෙද්දි ඒවා හැමම තියෙද්දි පීඩනය වැඩි කළොත් පීඩනය වැඩි කරනකොට මෙවට මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් මේ නිදහස් ජලාණු වල චලනය වුණා වෙනවා වැඩි වෙනවා. වැඩි වෙලා චුට්ටක් හරි මෙහාට වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මෙහෙම. මේ බී ද්‍රාවණයේ සම්මත පීඩනයේ තියෙනකොට මේකේ මේ ද්‍රාව්‍ය භාවය මෙච්චරයි. හරිද? හැබැයි මේක පොඩ්ඩක් ප්‍රෙෂර් කළොත් මේක තව චුට්ටක් උණ කරගන්න පුළුවන්. වැඩි කරගන්න පුළුවන්. එහෙනම් පීඩනය හේතුවෙන් වෙනස් වන ජල විභවය. නැත්නම් පීඩනය හේතුවෙන් වැඩි වෙන කියලා කියන්න පුළුවන්. ජල විභවය අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? පීඩන විභවය කියලා. හරි? වායුගෝලීය පීඩනයට සාපේක්ෂව පීඩන විභවය ධන හෝ ඍණාගයක් ගත හැකි වේ. ඔතනින් අපි නතර කරලා යනවා නෝට් එකට ලියා ගන්න එකට. ඕක ළඟ තියාගන්න. මාතෘකාව ලියන්න ජල විභවය කියලා. ජල විභවය. ලියන්න මෙහෙම. ඒ අර්ථයෙන්. ජලීය පද්ධතියක ද්‍රව්‍ය සාන්ද්‍රණය හා පීඩනය මත රඳා පවතින ද්‍රව්‍ය සාන්ද්‍රණය හා පීඩනය මත රඳා පවතින ජලාණු ගමන් කරන දිශාව තීරණය කරනු ලබන 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 ජලයේ භෞතික ගුණාංගය ජල විභවය ලෙස හැඳින්වේ. ජල විභවය ලෙස හැඳින්වේ. ඔකට කියන්නේ අර්ථ දැක්වීම. හරි. ඊළඟ තරුව දාලා ලියන්න. ජලය අඩංගු ඕනෑම පද්ධතියකට ජල විභවයක් ඇත. ජලය අඩංගු ඕනෑම පද්ධතියකට ජල විභවයක් ඇත. එක ගොඩේ ලියන්න එපා. ඒක වෙනම කරුණක්. අර කස්සේ ලියන්න එපා වෙනම එකක්. හරි. ඊළඟ කරුණ. ජල විභවය සඳහා සංකේතය සයි ලෙස හැඳින්වේ. ඊළඟට උපරිම ජල විභවයක් ඇත්තේ සංසුද්ධ ජලය තුලයි. උපරිම ජල විභවයක් ඇත්තේ සංසුද්ධ ජලය තුලයි. ඊළඟ කරන සංසුද්ධ ජලයේ ජල විභවය සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී බිඳුව ලෙස සම්මත කරගෙන ඇත. ඊළඟට ජල විභවය මෙන්න මේ දෙකෙන් KPA හෝ MPA මගින් මනිනු ලබයි. KPA හෝ MPA වලින් මනිනු ලබයි. කිලෝ පැස්කල් හෝ මෙගා පැස්කල්. ඊළඟට සංසුද්ධ ජලයේ උපරිම ජල විභවයේ බිඳුව නිසා ඒ ඔක්කොම වෙන් වශයෙන් කරුණු වශයෙන් ලියන්න ඕනේ. හොඳයි. සංසුද්ධ ජලයේ උපරිම ජල විභවයේ බිඳුව වන නිසා සංසුද්ධ ජලයේ උපරිම ජල විභවය බිඳුව වන නිසා ද්‍රාව්‍ය දිය කර ලබා ගන්නා ඕනෑම ද්‍රාවණයක ජල විභවය බිඳුවට වඩා අඩු ඍණාගයක් ගනී. ඔය ලිව ටික ආයෙ කියවන්න.
මේ පාඩම අර අනිත් ඒවාගේ බස ගාලා ගිහිල්ලා මට මේ ඔළුවට ගන්න බෑ. ඒ හින්දා තමයි ලියවන්නේ. හරි. දැන් ලියපු ටික ආයි කියවන්න. හරි. ඊළඟට අන්තිමටම ඔකට ලියන ඊළඟ කරුණ ලියන්න. ජලය සෑම විටම ගමන් කරන්නේ ජලය සෑම විටම ගමන් කරන්නේ ජල විභවයේ වැඩි ස්ථානයේ සිට ජල විභවයේ වැඩි ස්ථානයේ සිට ජල විභවයේ අඩු ස්ථානයේ දක්වාය. ජල විභවයේ වැඩි තැන ඉඳන් අඩු ස්ථානයේ දක්වාය. ජල විභවයේ වැඩි ස්ථානයේ සිට ජල විභවයේ අඩු ස්ථානයේ දක්වාය. වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි යන්නේ හැම විටම. හරි? ඔය ටික තමයි ජල විභවය ගැන දැනගත යුතු මූලිකම කරුණු ටික. මේ මූලිකම කරුණු ටික. හරි? ඊට පස්සේ ලියන ජල විභවය කෙරෙහි බලපාන සාධක. ජල විභවය කෙරෙහි බලපාන සාධක. කෙටි මාතෘකාව ද්‍රව්‍ය සාන්ද්‍රණය. ද්‍රව්‍ය සාන්ද්‍රණය. ජල විභවය කෙරෙහි බලපාන සාධක කෙටි මාතෘකාව ද්‍රව්‍ය සාන්ද්‍රණය. ඒකට ලියන්න මෙහෙම. පද්ධතියක දිය වී ඇති ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වන විට පද්ධතියක දිය වී ඇති ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වන විට එහි ජල විභවය මොකද වෙන්නේ කියලා ඕගොල්ලෝම ඉවර කරන්න. එක්ක අඩු වේ එක්ක වැඩි වේ. කියන්නේ පද්ධතියක ජල විභවයට මොකද වෙන්නේ සාන්ද්‍රණයත් එක්ක සාන්ද්‍රණය වැඩි කරන විට ජල විභවය අඩු වේ. අඩු වෙනවා. ඒට හේතුව ද්‍රව්‍යාණු වටා ජල අණු කවච ලෙස තැන්පත් වන නිසා නිදහස්ව චලනය වන ජලාණු ප්‍රමාණය අඩු වී එමගින් ජල විභවය අඩු වේ. මෙන්න මේම සීන් එකක් වෙන්නේ මේ ද්‍රව්‍යාංශු ජලාණු කවච වශයෙන් තැන්පත් වෙනවා. නිදහස් ජලාණු තියෙනවා. තව මේ කහ පාට ඒවා දැම්මොත් මේවා ගිහින් ඒවට බැඳෙනවා. ඒතකොට නිදහස් ජලාණු ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට ජලාණු වල චාලක ශක්තිය අඩු වෙලා ජල විභවය අඩු වෙනවා. පොඩි රූපයකුත් ඇඳලා තියෙනවා. හරිද? දැන් තව කිව්වනේ මෙහෙම. මේ මොකද කිව්වේ මේ සාධක දෙකක් බලපානවා කියලා කිව්වනේ. සාධක දෙකක් බලපානවා කිව්ව එකක් තමයි සාන්ද්‍රණය, ද්‍රව්‍ය සාන්ද්‍රණය. අනිත් එක දෙවෙනි එක කෙටි මාතෘකාව විදිහට ලියන පීඩනය. ලියන්න. පද්ධතියක පීඩනය වැඩි වන විට
ඒකක පරිමාවක වූ ජලාණු වල චාලක ශක්තිය වැඩි වීමෙන් ඒකක පරිමාවක වූ ජලාණු වල චාලක ශක්තිය වැඩි වීමෙන් ඒකක පරිමාවක වූ ජලාණු වල චාලක ශක්තිය වැඩි වීමෙන් පීඩනය වැඩි වන විට ජල විභවය වැඩි වේ. පීඩනය වැඩි වන විට ජල විභවය වැඩි වේ. පීඩනය වැඩි වෙනකොට ජල විභවය වැඩි වෙනවා. මේක හරි වැදගත්. හරි. මොකක් හරි පද්ධතියක ජල විභවය හොයන්න කිව්වොත් බලන්න මේ මාරි. මොකක් හරි පද්ධතියක ජල විභවය හොයන්න කිව්වොත් ඒ ජල විභවය හොයන්න සමීකරණයක් තියෙනවා. ඒකට කියන්නේ ජල විභව සමීකරණය කියලා. හරි. ඒ ජල විභව සමීකරණයේ තියෙන විදිහ ඔන්න ඔහමයි. හරි. ජල විභව සමීකරණය මේ හරි. ඔව්. මේ ජල විභව සමීකරණයේ තියෙන මෙහෙමයි. ψ සමානයි ψs ධන ψp. ඒ කියන්නේ යම් කිසි පද්ධතියක ජල විභවය රඳා පවතින්නේ ද්‍රාව්‍ය විභවයේ සහ පීඩන විභවයේ මොකද්ද? එකතුව මගින්. එතකොට තව දෙයක් තියෙනවා. මේ ද්‍රාව්‍ය විභවයේ රඳා පවතින්නේ මොකක් මතද? සාන්ද්‍රණය මත. පද්ධතියේ ද්‍රව්‍ය නේද? ද්‍රව්‍ය කියලා දාන්න ඕනේ. ද්‍රව්‍ය සාන්ද්‍රණය මත රඳා පවතී. මේක පද්ධතියේ පීඩනය මත රඳා පවතී. අපි කියනකොටත් කිව්වනේ ජල විභවයට බලපාන සාධක දෙකක් තියෙනවා කියලා. මොකද්ද? ද්‍රව්‍ය සාන්ද්‍රණයයි පීඩනයයි. එතකොට ජල විභවය කියන එක රඳා පවතින්නේ මේකට කියන නම මොකද්ද? ද්‍රව්‍ය විභවය. මේකට කියන නම පීඩන විභවය. මේ දෙක මත තමයි රඳා පවතින්නේ. හරි? එතකොට ද්‍රව්‍ය විභවය රඳා පවතින්නේ මොකක් මතද? පද්ධතියේ ද්‍රව්‍ය සාන්ද්‍රණය මත. පීඩන විභවය තීරණය වෙන්නේ පද්ධතියේ තියෙන පීඩනය මත. මේක දාන්න. මේ මාතෘකාවත් එක්ක. එතකොට මොකක් හරි පද්ධතියක ජල විභවය හොයන්න ඕනේ නම් අපි හොයාගන්න ඕනේ ඒක ද්‍රාව්‍ය විභවයයි පීඩන විභවයයි. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවනේ මොකද්ද? ද්‍රාව්‍ය විභවය කියන්නේ මොකද්ද? ψs. එහෙම කියලා හරියන්නේ නැහැ නේ. පීඩන විභවය කියන්නේ ψp. මොකද්ද? ඒක කියන්න ඕනේ. හරි. එහෙනම් කෙටි මාතෘකාවල් ලියන්න ද්‍රාව්‍ය විභවය. ද්‍රාව්‍ය විභවය. ද්‍රාව්‍ය විභවය. වරහන් ඇතුලේ ψs. ද්‍රාව්‍ය විභවය ψs. දැන් ලියන්න මෙන්න. ජලීය පද්ධතියක ද්‍රාව්‍යාණු දියවීම මගින් ජලීය පද්ධතියක ද්‍රාව්‍යාණු දියවීම මගින් අඩු කරනු ලබන ජල විභව සංරචක ප්‍රමාණය 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 ද්‍රාව්‍ය විභවය ලෙස හැඳින්වේ. වරහන් ඇතුලේ නැතහොත් සාන්ද්‍රණය මත පහත වැටෙන
සාන්ද්‍රණය මත පහත වැටෙන ජල විභව සංරචක ප්‍රමාණයයි. ජල විභව සංරචක ප්‍රමාණයයි. හරි අහගන්න. මෙන්න මෙතෙන්දි තමයි මේ පොතේ මොනවද කියන්නේ ඒක ගැන. මෙතෙන් තමයි බරපතලම අර්බුදය සහ බරපතලම පැටලවිල්ල ඇති වෙන්නේ ජල විභවය ගැන. බරපතලම අර්බුදය සහ බරපතලම පැටලවිල්ල ඇති වෙන්නේ. මම ඔබෙන් මෙහෙම දෙයක් අහන්නම්. හරි. මට මෙන්න මේකට උත්තරයක් කියන්න ඕනේ. හරි. සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය විභවයට මොකක් වෙනවද? ඔන්න පුළුවන් නම් බලලා කියන්න. සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය විභවයට මොකක් වෙනවද? මේකේ තියෙනවා පේන්න. ද්‍රාව්‍ය විභවය කියලා කියන්නේ බිඳුවට සාපේක්ෂව පහත වැටෙන ප්‍රමාණය. දැන් මේ A කියන ද්‍රාවණයේ මෙච්චරයි පහත වැටලා තියෙන්නේ. ඒතර ඒකේ ද්‍රාව්‍ය විභවය ඍණ 2 MPa. මේ B කියන ද්‍රාවණයේ මෙච්චරක් පහත වැටලා තියෙනවා. ඒතර size සමාන ඍණ 5යි. ඒතර මේක මෙච්චර පහත වැටුනේ ඇයි කියලා හිතන්න පුළුවන්ද? බිඳුවට සාපේක්ෂව මෙච්චර ප්‍රමාණයක් පහළ වැටුනේ ඇයි? හේතුව තමයි ඒකේ ගොඩාක් ද්‍රව්‍ය දිය වුණා. මේකේ සීනි හැඳි එකයි නම් මේක දෙකක් දිය කරලා තියෙනවා. ඒකයි එච්චර පල්ලෙහාට ගියේ. දැන් ඊට පස්සේ මේක බලලා කියන්න මට එහෙනම් සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය භාවය. ඔය මේ ගුරුවත් පොතේ කොහෙවත් ඕක කරලා නැහැ. ඕක කරන්න ගියාම පැටලෙන හින්දා හිමින් ලිස්සලා ගිහින් හරිද? අපිට ප්‍රශ්න ආවන් පස්සේ තමයි ඉදිරියට රත් වෙන්නේ. මොකක් ඒක තේරුම් ගත්තේ නැති වුණාම හරි. හොඳට කල්පනා කරන්න. සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය භාවයට මොකද වෙන්නේ? මෙන්න මේ ටික විතරක් ගත්තොත් එහෙම හරි. මේකේ සාන්ද්‍රණය අඩුයි මේ ද්‍රාව්‍ය භාවය. මේකේ සාන්ද්‍රණය වැඩි මේ ද්‍රාව්‍ය භාවය. මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය භාවය කියන මෙන්න මේ ප්‍රමාණය මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒ කියන්නේ පහත වැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් අපි මෙහෙම කිව්වොත් මෙහෙම ලිව්වොත් මොකද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි වෙන විට ද්‍රාව්‍ය භාවය වැඩි වෙයි. සාන්ද්‍රණය වැඩි වෙන විට ද්‍රාව්‍ය භාවය වැඩි වෙයි. A කියන ද්‍රාවණයේ size සමානයි ඍණ 2යි MPa. B කියන එකේ size සමානයි ඍණ 5යි MPa. මේකේ සාන්ද්‍රණය අඩුයි සාපේක්ෂව. මේකේ සාන්ද්‍රණය එකට සාපේක්ෂව වැඩි. එතකොට පේනවා සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය විභවයේ ඉලක්කම නම් මොන වෙලාද? වැඩි වෙලා. ඒ කියන්නේ පහත වැටිච්ච ප්‍රමාණය මොන වෙලාද? වැඩි වෙලා. ඒ වුණාට ඔයගොල්ලෝ මේක බලලා කිව්වොත් එහෙම මෙන්න මේ A ද්‍රාවණයට වඩා B ද්‍රාවණයේ ද්‍රාව්‍ය විභවය වැඩි කියලා. හරිද? එහෙම කිව්වොත් කියලා බලන්නකෝ. කිව්වොත් එතන මැස් කරනලා මේ කෙටියොත් කියයි. ඒ කියන්නේ බං ඍණ 2කට වඩා ඍණ 5 වැඩිද? හිර වෙනව නේද ඒක? ඍණ 2කට වඩා ඍණ 5 වැඩිද? කොයිකද වැඩි? ඍණ 2. එතකොට අනිත් පැත්තට අපි කිව්වොත් සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය භාවය අඩු වෙනවා කියලා. එතකොටත් ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ද්‍රාව්‍ය විභවය කියලා කියන්නේ බිඳුවට සාපේක්ෂව මොනවා වෙන ප්‍රමාණයද? පහත වැටෙන ප්‍රමාණය. ද්‍රව්‍ය දිය වෙලා සාන්ද්‍රණය වැඩි වෙන්න පහත වැටෙන ප්‍රමාණය වැඩි වෙනවා තමයි. පහත වැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි අගේ මොකක් වෙනවද? ඉලක්කමේ අගේ මොකක් වෙනවද? අඩු වෙනවා. ඇයි මෙතන බිඳුවයිනේ මෙහෙට යන්න ඉලක්කමේ අගේ අඩු වෙනවා. දැන් මේ දෙක පැටලෙන්නේ නැති වෙන්න කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ඉංග්‍රීසි පොත්වල නම් කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ වචන දෙක මේගොල්ලෝ පාවිච්චි කරලා නැහැ. මොකද්ද? සාන්ද්‍රණය වැඩි වෙන විට ද්‍රාව්‍ය භාවය වැඩි වේ කියලා කියලාත් නැහැ. සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය භාවය අඩු වේ කියලා කියලාත් නැහැ. වෙන විදිහකට කියලා තියෙනවා. මොකක්ද දන්නවා කියලා තින්නේ? සාන්ද්‍රණය වැඩි වෙන විට ද්‍රාව්‍ය විභවයේ ඍණ අගය වැඩි වේ. කොහොමද කියලා තියෙන්නේ? හරියටම හරියට. වැඩි වෙන බවත් පේනවා. ඒ කියන්නේ මොනවද? පහළ වැටෙන බවත් පේනවා. ඒ කියන්නේ මෙහෙම තිබිච්ච එක තවත් පල්ලෙහා වැටෙන බව පේනවා. ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි කරොත් බිඳුවට සාපේක්ෂව ගොඩක් එහාට යන බව පේනවා. හැබැයි ඒ වැඩි වෙන්නේ මොන වගේද? ඍණ අගයක්. ඒ කියන්නේ හරියට ලංකාවේ මොකක් වැඩි වෙනවා වගේද? ලංකාවේ මොකද්ද ළමයි වැඩි වෙන්නේ? වැඩි වෙනවා. සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද ණය බර. ණය බර වැඩි වෙනවා. දැන් දේශපාලඥයන්ගෙන් අහුවොත් මොනවද අපි මොනවද තමසලා මෙච්චර කාල කළේ කියලා අහපුවා. ඒගොල්ලෝ කියන අපි වැඩි කළා. මොකද වැඩි කළේ? ණය බර. ණය බර කියන්නේ මොනවද? ඍණ. ඒත් එක මොනවද තියෙන්නේ ඇත්තටම? ඒක වැඩි කළාද අඩු කළාද? වැඩි කළානේ. වැඩි කළා. ඒකට ඒක අගේ මොකද්ද? ඍණ. පැහැදිලිද? ආන්නේ වගේ වැඩක් මෙතන වෙන්නේ. හරි. හොඳම උදාහරණ තමයි ණය බර. ණය බර වැඩි වෙයි කියන ඍණ ගතිය මොකක් වෙනවද? වැඩි වෙනවා. දෙන්න තියෙන ගතිය වැඩි වෙනවා. පැහැදිලිද? ඔව් එහෙනම් මෙතන කියන්න හොඳම දේ මොකද්ද? පද්ධතියක සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාව්‍ය භාවය මොකක්ද? ඍණාගය වැඩි වෙනවා. ද්‍රාව්‍ය භාවය ඍණාගය වැඩි වෙනවා. හරි. එතකොට කොයිම වෙලාවකවත්
කොයිම වෙලාවකවත් මොනවා හරි දිය කළොත් දිය මොනවා හෝ ද්‍රව්‍යයක් දිය කිරීම නිසා මේ මෙන්න මේ හරිය තිබිච්ච එකකට මොනවා හරි ද්‍රව්‍යයක් දිය කිරීම නිසා ද්‍රව්‍යයක් ඒක මෙහෙට ඇවිල්ලා මේක පහු කළා මෙහෙ ආයිද මොනවා හරි දිය කිරීම නිසා බිඳුව පහු කළා සංසුද්ධ ජලයටත් වඩා ජල විභවය වැඩි වෙයිද නෑ ඒක වෙන්නේ නෑ ඒක කොහොමත්ම වෙන්නේ නෑ ඒ නිසා ද්‍රව විභවය හැම වෙලාවෙම මොනවා කියද්ද බිඳුවට නම් අඩුයි බිඳුව තියෙනවා නම් සංසුද්ධ ජලය සුක්‍රෝස් හැන්දක් දිය කළොත් බිඳුවට වඩා අඩු වෙනවා ද්‍රව විභවය හැම වෙලාවෙම මොනවා කියද්ද ඍණා කියයි ඒක කොහේ වැළුවත් ඍණා කියයි පැහැදිලිද හා ලියන්න මෙහෙම ද්‍රව විභවය අර්ථයක් කියම ලියවන්නේ ඔව් ඊට පස්සේ ලියන්න ද්‍රව විභවය සෑම විටම ඍණාගයක් ගනි. ද්‍රව විභවයේ සෑම විටම ඍණාගයක් ගනි. හැම වෙලාවෙම ද්‍රව විභවයේ තියෙන ඍණාගයක්. ඊළඟ වාක්‍යය ජලීය පද්ධතියක සාන්ද්‍රණය වැඩි වෙන විට ජලීය පද්ධතියක සාන්ද්‍රණය වැඩි වෙන විට ජලීය පද්ධතියක සාන්ද්‍රණය වැඩි වෙන විට මොකක්ද කියන්නේ මේකට? මොකක්ද දෙන්න ඕනේ? දැන් සමහර අය මොකක්ද දන්නද කරන්නේ? අවබෝධ කරගන්න එක වෙනුවට මෙහෙම කටපාඩම් කරගන්නවා. සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රව විභවයේ ඍණාගය වැඩි වේ. ද්‍රව විභවයේ ඍණාගය වැඩි වේ. එහෙම කරන්න එපා. ද්‍රව විභවයේ වැඩි වේ කියලා කිව්වොත් කවුරු හරි ඕගලන්ට තේරෙන්න බෑ. වැඩි වේ කියන එක හරියද? එක අතකින් හරි තමයි. පහත වැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් ඒකේ අගය ඍණ. ඒ හින්දා සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රව විභවයේ මොකක්ද? ඍණාගය වැඩි වේ. අවබෝධ කරගන්න මතක තියාගන්න. වැඩි වෙන විට ද්‍රව විභවයේ ඍණාගය වැඩි වේ. ද්‍රව විභවයේ ඍණාගය වැඩි වේ. දැන් ජල විභවය පිළිබඳ මොනවා හරි ගැටලුවක් එකපාරට ඔළුවට ආවොත් ඔබ කරන්නම ඕනි දේ තමයි ඔය පොතේ ලියාගත්ත නෝට් එක බලන්න. එතකොට සේරම ප්‍රශ්න ලිහිලා යනවා. ඊට පස්සේ මේක බලන්න. මේක බැලුවොත් ප්‍රශ්න වැඩි වෙනවා. හරි. ඊට පස්සේ ලියන්න පීඩන විභවය වරහන් ඇතුලේ සයි පී. ලියන්න. ජලීය පද්ධතියක් මත යෙදෙන භෞතික පීඩනයේ හේතුවෙන් ජලීය පද්ධතියක් මත යෙදෙන භෞතික පීඩනයේ හේතුවෙන් වෙනස් වන ජල විභවය ජල විභව සංරචක ප්‍රමාණය වෙනස් වන ජල විභව සංරචක ප්‍රමාණය වෙනස් වන ජල විභව සංරචක ප්‍රමාණය වෙනස් වන ජල විභව සංරචක ප්‍රමාණය පීඩන විභවය ලෙස හැඳින්වේ. පීඩන විභවය ලෙස හැඳින්වේ. මේ බලන්න චුට්ට මේ දැන් පීඩන විභවය දැන් මෙන්න මෙතන ඉන්න කෙනාට පීඩනයක් දීම නිසා මෙතෙන්ට ආවා කියලා කියන්නකෝ. ඒක මේ පැත්තට සිද්ධ වෙන වෙනසක් නේ. ඒ කියන්නේ මේ ඒක ඇවිල්ලා ජල විභවයේ මොනවා වීමක්ද? වැඩි වීමක් නේ. වැඩි වීමක් ඒක වෙන්නේ. ඒ නිසා පීඩන විභවය බොහෝ විට මොනවා කියද්ද? ධනාගයක්. හරි? බොහෝ විට ධනාගයක්. මේ මෙහෙම කළොත් මේ සංසුද්ධ ජලයට තව පොඩ්ඩක් පීඩනය දුන්නොත් මොකක් වෙයිද? මේකට තව ප්‍රෙෂර් කළොත් තව මෙහෙට යන්න පුළුවන්. ඔන්න වැඩි අවුල් වෙනවා අපිට. මොකක්ද අවුල් වෙන්නේ? එහෙනම් කිව්වේ පටන් ගන්නකොට උපරිම ජල විභවයේ තියෙන්නේ බිඳුවේ ඊට වඩා ජල කියන්නේ මේ සංසුද්ධ ජලයේ උපරිම ජල විභවයේ තියෙන සංසුද්ධ ජලයේ ඒක බිඳුවයි කියලා කිව්වනේ. ඉතින් එතකොට මම අහනවා සංසුද්ධ ජලය තියලා ඒකට ප්‍රෙෂර් වැඩි කළොත් තව ජල විභවය වැඩි වෙනවද? උත්තරේ ඔව් වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙනම් ඉතලා කිව්වේ එහෙනම් සංසුද්ධ ජලයේ ජල විභවය තමයි වැඩිම කියලා. එතන පැහැදිලිව කිව්වා කියනකොට සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී සංසුද්ධ ජලයේ ජල විභවය බිඳුවයි කියලා. ඒ සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී සම්මත පීඩනය කියන්නේ මේ තියෙන වායුගෝලීය පීඩනය. පීඩනය වැඩි කළොත් බිඳුවටත් වඩා මොනවා වෙන්න පුළුවන්ද? වැඩි වෙන්න පුළුවන්. දැන් තේරෙනවද ඒක? එහෙනම් පීඩන විභවය මේ හරියට තිබිච්ච ජල විභවය මෙහෙට ගේන්න, ඒ කියන්නේ ධන පැත්තට ගේන්න හෝ මේක මෙහෙට ගේන්න පුළුවන්. ඒ නිසා පීඩන විභවය බොහෝ විට මොනවාගේද? ධනාගයක් කියන්නේ. මෙහෙම ලියන්න. පද්ධතියක පීඩන විභවය වැඩි වෙන විට පද්ධතියක පීඩන විභවය වැඩි වෙන විට ජල විභවය වැඩි වෙන අතර ජල විභවය වැඩි වෙන අතර පීඩන විභවය බොහෝ විට ධනාගයක් ගනී. පීඩන විභවය බොහෝ විට ධනාගයක් ගනී. පීඩන විභවය බොහෝ විට ධනාගයක් ගනී. වරහන් ඇතුලේ කලාතුරකින් සෛලම වාහිනී වල ඒක ගස් වල හරි කලාතුරකින්
සෛලම වාහිනී වල සෛලම වාහිනී තියෙන ගස් වල වෙන තැන් වල නැහැනේ. කලාතුරකින් සෛලම වාහිනී වල පීඩන විභවය බිඳුව වන අවස්ථා ඇත. බිඳුව වන අවස්ථා sorry බිඳුව ඍණ වන අවස්ථා ඇත. ඍණ වන අවස්ථා ඇත. ඍණ වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි මේ බලන්න. පීඩනය සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ තියෙන ද්‍රාවණය හොඳට අහගෙන ඉන්න ඕනේ. සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ තියෙන ද්‍රාවණයකට වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක් දුන්නොත් ඒකේ ජල විභවය වැඩි වෙනවනේ. ඒ කියන්නේ පීඩන විභවය වැඩි වෙනවා එතකොට. හරි. ඒකට ධන කියන්නේ සම්මත වායුගෝලීය පීඩනයේ තියෙන පද්ධතියක පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු කළොත් මොකද වෙන්නේ? අඩු කළොත් ජල විභව සංරචකයෙන් ටිකක් අඩු වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණයනේ පීඩන විභවය. එතකොට ඒ අඩු වෙන ප්‍රමාණය ඍණාගයක්. පැහැදිලිද ඒක? ඔව්. කලාතුරකින් සෛලම වාහිනී වල පීඩන විභවය නම් මේ වෙන විදිහට කියන්න. කලාතුරකින් සෛලම වාහිනී වල පීඩනය වායුගෝලීය පීඩනයට වඩා මොනවා වෙන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන්. අන්න එතකොට එතන ජල විභවය හොයන්න ගියාම එතන පීඩන විභවය මොනවාගයක් ගන්නවද? ඍණාගයක් ගන්නවා. එහෙම නැතුව ගොඩාක් තැන්වල ජල විභවයේ තියෙන මොනවාගයක්ද? ධනාගයක්. පැහැදිලිනේ ඒක? ඔව්. දැන් ඉගෙන ගත්ත ටික මතකද? ඕ ටික මතක් වෙලා හොඳට තහවුරු වෙලා ඕනි ඊළඟ එකට යන්න. ඔහේ ගියාට වැඩක් නැහැ. දැන් අර පූටිකාවල view හේනම් යන්න පට ගාලා යන්න පුළුවන්. හරි. මේක එහෙම යන්න බෑ. මගක් දුර ගියායින් පස්සේ අර මුල කියපු දේවල් ඔළුවට හරියට වැටලා නැත්තම් මෙතනින් එහාට කියන දේවල් නිකන් ඔහේ ලියා ගන්නවා විතරයි. ඒ හින්දා ඔය ලියපු ටික ආයෙ මුලින් ඉඳන් බලන්න ඕනේ. ජල විභව සංකල්පය කියන තැන ඉඳන් ආයෙ කියවන්න ඕනේ. හරි මට කියන්න මෙච්චර වෙලා අපි කතා කරේ මොකේ ජල විභවයේද? එහෙම දන්නේ නැහැ. හරි. ඔය මෙච්චර වෙලා කතා කරේ මොකේ ජල විභවයේද දන්නේ නැහැ. ඔය කතා කරපු ජල විභවය ඕන තැනකට දැම්ම හැකි. ඒ කියන්නේ අපි මේ කතා කරේ මුලින්
ඕනෑම ජලීය පද්ධතියක ජල විභවය. මුහුදේ ජල විභවය, ගංගේ ජල විභවය, ලුණු පොල් කට්ටේ ජල විභවය ඕන එකක් ගන්න පුළුවන්. ප්ලේන් ටී ජල විභවය, කිරිහොද්දේ ජල විභවය. ඔව්. පැහැදිලිද? කිරිහොද්දේට නම් තියෙන්නේ හැබැයි සාමාන්‍යයෙන් කඩේ තියෙන කිරිහොද්දේ වල ඉතා ඉහළ ජල විභවයක් තියෙනවා. ඔව්. ඒ ඉතා ඉහළ ජල විභවයක් තියෙන අර බිඳුවට ඉතාම ආසන්නයි. රජුටක් එහෙම වුණොත් බිඳුව වෙනවා. ඕවා කියන්න පුළුවන් අපිට මුදලාලිලාට කියන්න කිව්වට තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මුදලාලි කිරිබොද්ද නම් හරි හොඳයි. හරිද? තව චුට්ටක් එහෙම වුණා නම් ජල විභවය බිඳුව වෙනවා කියලා හරි. ඒ කියන්නේ අර දාලා තියෙන ಜಾති තියෙන බොහොම පොඩ්ඩයි. සංසුද්ධ ජලයට ඔන්න මෙන්න. හරි. ඔව්. එතකොට දැන් මේ ඉස්සරහට කතා කරන්න යන්නේ මොකක්ද දන්නවද? ඉස්සරහට අනිත් පද්ධතිය තේරම අහකට දානවා. අහකට දාලා මොකද්ද ගන්නෙ? ශාකයක සෛලයක ජල විභවය. පැහැදිලිද? එනවා මාතෘකාවලියට ශාක සෛලයක ජල විභවය. ශාක සෛලයක ජල විභවය. ශාක සෛලයක ජල විභවය. ශාක සෛලයක ජල විභවය. දැන් මේ බලන්න. ශාක සෛලයක ජල විභවය ගැන කියනකොට මෙන්න මේ වචන ටික කියවෙනවා. දැන් ගොඩාක් කල්නේ සෛලය ගැන ඉගෙනගෙන දැන් මතක නෑ ඒවා. හරිද? ඒ හින්දා ජල විභවය කියන්න කලින් මේ ටික අඳුරගෙන ඉන්න ඕනේ. මේ මොකද්ද? ප්‍රාථමික සෛල විත්තිය. මේ මොකද්ද? රතු පාටින් ප්ලාස්මා පටලය. මේ මොකද්ද? රික්තක පටලය. නැත්නම් තාන ප්ලාස්ටේ කියලා කියන්නේ මේක රික්තක විෂය නැත්නම් සෛල විෂය. හරිද? මේක ප්‍රාග් ප්ලාස්ටේ. ප්‍රාග් ප්ලාස්මය නෙමෙයි ප්‍රාග් ප්ලාස්ටේට යන්න. හරි? දැන් ඕවා හරියට නැතුව මම කියාගෙන යනවා මෙන්න එහෙම ප්‍රාග් ප්ලාස්ටේ මෙහෙමයි කියන. ඕවන ප්‍රාග් ප්ලාස්ටේ කියන්නේ කොහේද වහලෙද? ඒකෝර මේක මතක් වෙන්න ඕනේ. හරි? එහෙනම් මේක අඳින්න දැන්. මෙතන මේ ප්‍රාග් ප්ලාස්ටේ කියලා තියෙනව නේද? ඒක දැන් සත්තු සෛලයක නම් කියන්නේ ප්‍රාග් ප්ලාස්මය කියලානේ. ශාක සෛලයක මේ සෛල බිත්තිය තියෙනවනේ මෙහෙම. ඔය සෛල බිත්තිය අයින් කරගෙන මේ විදිහට. දැන් ශාක සෛලයක සෛල බිත්තිය අයින් කළොත් හරිද?
මේ ශාකසයිලේ සෛල බිත්තිය වටේටම අයින් කළා කියන්නේ. එහම අයින් කළොත් ඉතුරු වෙන කොටසට කියන්නේ මොකක්ද කියලාද? ප්‍රාග්ලාස්ටය කියලා. එතකොට මෙහෙම සමානද? ප්‍රාග්ලාස්ටය සමානයි ප්‍රාග්ලාස්මය. නෑ මොකද දන්නවද? ප්‍රාග්ලාස්මය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි සතු සෛල වලට. ඒ සතු සෛලය ඇතුළේ ලොකු මොකක් නැද්ද? රික්තකයකුත් නැහැනේ. සෛල දෙක සමාන නැහැ. මෙතන ප්‍රාග්ලාස්ටය කියන තැනින් ලියලා තියන්න වරහන් ඇතුලේ සජීවී ශාකසෛලයක සෛල බිත්තිය ඉවත් කළ විට ඉතිරිවන ප්ලාස්ම පටලයෙන් වට වූ කොටස ප්‍රාග්ලාස්ටය ලෙස හඳුන්වයි. හරි. ඒ කියන්නේ එතකොට මේකට මේ ප්ලාස්ම පටලයේ අයිති මේ ටිකට ඕනනම් ප්‍රාග්ලාස්මය කියලා කියන්න පුළුවන්. මේ ටිකට කියන්න බෑ. මරු වැඩි ඒක හරි. මේකට ප්‍රාග්ලාස්මය කියලා කියන්න පුළුවන්. ප්‍රාග්ලාස්මය කියලා. මේකත් එක්ක ගත්තාම ප්‍රාග්ලාස්මය කියන්න බෑ. ඒතර මෙන්න මේ ප්ලාස්ම පටලයයි මේ ටිකට දැන් මම මේ ඊතලයක් ගහලා තියෙන හැටියට මේ ටිකට විතරක් ගත්තොත් ප්‍රාග්ලාස්මය කියලා කියන්න පුළුවන්. එහෙනම් ප්‍රාග්ලාස්මයයි රික්තකයයි තුනම එකතු කළොත් ඒක කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ප්‍රාග්ලාස්ටය කියලා කියන්නේ ප්ලාස්ම පටලය ධන ප්ලාස්මය ධන රික්තකය. ඔන්නෝක තමයි නියමම අදහස ඈ. ඔය නෑමත් දාලා තියෙනවා. ප්ලාස්ම පටලයයි ප්‍රාග්ලාස්මයයි රික්තකයයි. ඊට පස්සේ දැන් මේ නෝට් එකක් ලියනවා වෙනම හරි ලියන්න මෙහෙම ශාක සෛලයක්ද සැලකුව විට ජලය අඩංගු පද්ධතියක් බැවින් එයටද ජල විභවයක් ඇත. ජල විභවයක් ඇත. හරි. ඊළඟ කරුණ. සෛලයක ප්‍රාග්ලාස්ටය තුල මෙන්න එහෙම ගත්තාම මේක තමයි ප්‍රාග්ලාස්ටය. හරි. ප්‍රාග්ලාස්ටය තුල සීනි වර්ග අයන වර්ග වැනි ද්‍රව්‍ය දියවී ඇති බැවින් එයට ද්‍රාව්‍ය විභවයක් වරහන් ඇතුලේ සයිස් ද ඇත. පැහැදිලි දෙකින්ද? ඒ කියන්නේ මේකේ මොනවද තියෙනවද කියන්නේ දැන් මේකේ මෙතන මොනවද? ග්ලූකෝස්, සුක්‍රෝස්, ඊට පස්සේ සෝඩියම් මේ කැල්සියම් අයන, පොටෑසියම් අයන, මැග්නීසියම් අයන එකයි අයනක් තියෙනවනේ. ඒක ඔක්කොම මේක ඇතුලේ සංසුද්ධ ජලයද තියෙන මේ දෙකේ? නෑනේ. මේකේ සංසුද්ධ ජලය නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙනවා විවිධ අයන වර්ග, khනිජ වර්ග, සීනි වර්ග දිය වෙලා. එහෙනම් ඒවා දිය වෙලා තියෙනවා නම් මේක සංසුද්ධ ජලය නෙමෙයි නම් මේකට මොකක්ද තියෙනවද? ද්‍රාව්‍ය විභවයක් තියෙනවා. ද්‍රාව්‍ය දිය වෙලා තියෙන නිසා ද්‍රාව්‍ය විභවයක් තියෙනවා. හරිනේ? ඊළඟ එක. මෙවැනි සෛලයක් තුළට අන්තර්ආශ්‍රිතයෙන් ජලය ඇතුල් වන විට රික්තකය සහ ප්‍රාග්ලාස්ටය ප්‍රසාරණය වේ. ඒ කියන්නේ මෙහෙම මේකට වතුර ඇවිල්ලා පිරුණොත් එහෙම ඔය රික්තකේ ටික මෙහෙම ඔය රික්තකේ ටික පිම්බෙනවනේ. හරිද? පිම්බෙනකොට
මම දැන් වටේ ටික අයින් කළා හරියද? තියනවා කියලා හිතන්නකෝ. එතකොට මේ ප්‍රාක්ලාස්ටේ පරිමාව මොකක් වෙනවද? වැඩි වෙනවනේ. ප්‍රාක්ලාස්මේ පරිමාව වැඩි වෙනකොට ඒ ප්‍රාක්ලාස්ටේ මගින් සෛල බිත්තිය එළියට මොකක් කරනවද? තෙරපනවා. හරි? නැවතුනේ කොහමද? වැඩි වෙන විට. එහෙනම් ප්‍රසාරණේ වී. වේ කියලා නතර කරේ වීද? ප්‍රසාරණේ වේ. එවිට ප්‍රාක්ලාස්ටය මගින් ප්‍රාථමික සෛල බිත්තිය මත ප්‍රාක්ලාස්ටය මගින් ප්‍රාථමික සෛල බිත්තිය මත පීඩනයක් ඇති කරයි. තේරෙනවද මේ? ප්‍රාක්ලාස්ටය ඇතුළට වතුර ආවම වතුර ආවොත් කියලා පටන් ගත්තා. ආවොත් මෙහෙම මේක පිම්බෙනවා. හරි. පිම්බිලා අර වටේට තියෙන බිත්තිය මත මොකක් වෙනවද? බිත්තිය එළියට තෙරපනවා. හරි. පීඩනයක් ඇති කරනවා. ඒතර බිත්තිය මොකද වෙන්නේ? එළියට ඇදිලා යනවා. ඇදිලා කියලා ටොක් ගාලා පුපුරලා යනවා. නේද? නෑ. එහෙම වෙන්නේ නෑ. පුළුවන් තරම් ඇදෙනවා. හරි. ලියන්න. එවිට ප්‍රාථමික සෛල බිත්තිය පිටතට ඇදී යයි. එවිට ප්‍රාථමික සෛල බිත්තිය පිටතට ඇදී යයි. ප්‍රාථමික සෛල බිත්තිය පිටතට ඇදී යයි. ප්‍රාථමික සෛල බිත්තිය එළියට ඇදිලා යනවා. මේ බලන්න කෙලවරක් නැතුව ඇදී ගොස් පුපුරා යයි එහෙමද? නෑ. එහෙම වෙන්නේ නෑ. එකක් දුරට යනකම් තමයි ඇදින්නේ. යම් ප්‍රමාණයකට ඇදුනන් පස්සේ ඔබ දන්නවනේ නේ. ඇදිලා ගිය සෛල බිත්තිය මගින් මොකක් ඇති කරනවද? ප්‍රාක්ලාස්ටය මත මොනව කරනවද? පෙරලා. මොනවද පෙරලන්නේ? පෙරලන්නේ නෑ මුකුත්. පෙරලා කියන්නේ ආපසු පීඩනයක් ඇති කරනවා. අර නිව්ටන් නියම. every action has a reaction. හරි. ඇදිලා ගිය සෛල බිත්තිය මගින් යම් මට්ටමකට ඇදුනට පස්සේ ප්‍රත්‍යස්ත සෛල බිත්තිය මගින් දැන් ඉස්සෙල්ලා කරේ ප්‍රාක්ලාස්ටය මගින් සෛල බිත්තිය මත පීඩනයක් ඇති කළා. සෛල බිත්තිය ඇදිලා ගියා. දැන් සෛල බිත්තිය මගින් මොනව කරනවද? ප්‍රාක්ලාස්ටය මත පීඩනයක් ඇති කරනවා. හරි. ලියන්න. මෙලෙස ඇදී ගිය සෛල බිත්තිය මගින් ප්‍රාක්ලාස්ටය මත අතිරේක පීඩනයක් ඇති කරයි. අතිරේක පීඩනයක් ඇති කරයි. ප්‍රාක්ලාස්ටය මත අතිරේක පීඩනයක් ඇති කරයි. ප්‍රාක්ලාස්ටය මත අතිරේක පීඩනයක් ඇති කරයි. මේ බලන්න මේ අතිරේක කියලා ලියුවේයි. පීඩනයක් ඇති කරයි කියලා කියන්න තිබුණානේ. අතිරේක කියලා ලියුවේ. ඒ කියන්නේ දැනටමත් පීඩනයක් තිබිලා තියෙනවා. මෙයාට දැනුණු පීඩනය මොකද්ද? සාමාන්‍ය වායුගෝලීය පීඩනය. හැබැයි මෙහෙම පිම්බිච්ච සෛලයක ඊට වඩා වැඩි පීඩනයක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් මේ ඇදිලා ගිය සෛල බිත්තිය මගින් ප්‍රාක්ලාස්ටය මත ඇති කරන පීඩනය සාමාන්‍ය වායුගෝලීය පීඩනයට වඩා අතිරේක පීඩනයක්. ඒක තමයි එහෙම කිව්වේ. හරි. එම පීඩනය ශුන්‍යතා පීඩනය ලෙස හැඳින්වේ. මොන වචනේ? එම පීඩනය ශුන්‍යතා පීඩනය ලෙස හැඳින්වේ. මට කියන්න. හැම සෛලයකම මේක තියෙනවද? නැහැ. මේ පීඩනය තියෙන්නේ මොනවා වෙච්ච සෛලයක විතරයිද? වතුර ඇතුළට ගිහින් පිම්බිච්ච සෛලයක විතරයි. එහෙම පිම්බිලා නැත්තම් මේ රික්තකේ මේ ටික ඇකිලිලා නම් තියෙන්නේ වායුගෝලීය පීඩනය විතරයි. හරි? එහෙනම් ශුන්‍යතා පීඩනයක් තියෙන්නේ ශුන්‍ය වෙච්ච සෛලයක විතරයි. ශුන්‍ය වෙච්ච සෛලයක් කියන්නේ කුණු වෙච්ච සෛලයක් එහෙමද? මොන වෙච්ච සෛලයක්ද? ඔව් පිම්බිච්ච සෛලය. පිම්බෙන්නේ ඇයි? වතුර ඇතුළට ගිහිල්ලා. හරි. පැහැදිලිනේ? වරහන් ඇතුළට යන්න. ශුන්‍යතා පීඩනයක් ඇත්තේ ශුන්‍යතාවයටපත් වූ සෛලවල පමණයි. ඒක වරහන් ඇතුළේ ඉන්නේ. ශුන්‍යතා පීඩනයක් ඇත්තේ ශුන්‍යතාවයටපත් වූ සෛලවල පමණයි. ශුන්‍යතා පීඩනයක් ඇත්තේ ශුන්‍යතාවයටපත් වූ සෛලවල පමණයි. ශුන්‍යතා පීඩනයක් ඇත්තේ ශුන්‍යතාවයටපත් වූ සෛලවල පමණයි. හරිනේ? ඒක ඉන්නේ වරහන් ඇතුළේ. හරි. හරි. එහෙනම් ඒක වරහන් ඇතුළේ තියදී අර මුල එකට යමු අපි. ඒ කියන්නේ මේ සෛල බිත්තිය මගින් ප්‍රාක්ලාස්ටය මත මොකක් ඇති කරනවද? අතිරේක පීඩනයක් ඇති කරනවා. අතිරේක පීඩනයක් ඇති කරනවා. හරි? ලියන්න. මෙම අතිරේක පීඩනය නිසා ශුන්‍ය සෛලයක් තුල ධන අගයක් ගන්නා පීඩන විභවයක් හටගනී. ධන අගයක් ගන්නා පීඩන විභවයක් හටගනී. මේ බලන්න. ඒ කියන්නේ මේ සමීකරණේ මොකට දාන්න පුළුවන්ද? සෛලයකට දාන්න පුළුවන්. ඇයි? සෛලයක තියෙවිච්ච ද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා ඒකට ද්‍රව්‍ය විභවයක් තියෙනවා කියලා කිව්වා දැන්.
සෛලයක් ඇතුලේ ක්‍රියාත්මක වන වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක් තියෙනවා හැම වෙලාවෙම මේ ශුණ වුණාම. එහෙනම් පීඩන විභවයකුත් තියෙනවා. ඒක ධනාගයක්. එහෙනම් සෛලයක ජල විභවයත් මේ සමීකරණයෙන් හොයන්න පුළුවන්. අනිත් පද්ධති වල වගේම ලියන්න. එබැවින් සෛලයක ජල විභවයේ සෙවීම සඳහා ශාක සෛලයක ජල විභවයේ සෙවීම සඳහා වෙනම රූලකින් සයි සමානයි සයි s ධන සයි p සමීකරණය යොදාගත හැකිය. උදාහරණ 1. ඒකට උදාහරණ 1. එක්තරා සෛලයක ජල විභවය එක්තරා සෛලයක ද්‍රාව්‍ය විභවය ඍණ 200යි kPa වේ. ඍණ 200යි kPa වේ. එහි පීඩන විභවය ධන 800යි kPa වේ. ධන 800යි kPa වේ. මෙම සෛලයේ ජල විභවය කොපමණද? ඉතින් ලියනවා සමීකරණය සයි සමානයි සයි s ධන සයි p. සයි සමානයි ඍණ 200යි ධන 800යි kPa. එතකොට සයි සමානයි කොච්චරයිද? පොඩෙන්න මේකේ මේ ගාන ටිකක් වැඩි වෙන්න ඕනේ. ඊට මේක වෙනස් කරමුකෝ අපි. දෙක කොට මාරු කරන්න. මේක ඍණ 800යි මේක ධන 200යි. සයි p. හරි. එක්තරා සෛලයක ද්‍රාව්‍ය විභවය ඍණ 800යි kPa එක හදන්න. එක්තරා සෛලයක ද්‍රාව්‍ය විභවය ඍණ 800යි kPa ඒක පීඩන විභවය ධන 200යි kPa ඒක ජල විභවය අහනවා. ජල විභවය සමානයි සයි සමානයි සයි s ධන සයි p. එතකොට ද්‍රාව්‍ය විභවය ඍණ 800යි මෙන්න ඍණ 800 ධන පීඩන විභවය 200යි kPa. එතකොට මේ අගේ අඩු වෙනවා. නමුත් මේ ඉලක්කමෙන් මේක ඉලක්කම අඩු වෙනවා. නමුත් මේ අගේ තමයි එන්නේ ඍණ අගය ඍණ 800යි kPa. හරි මම ඇයි ධන දෙක මාරු කරන්න කියලා කිව්වේ මෙහෙම වෙන්න බෑනේ සාමාන්‍යයෙන් කොහොම වෙන්න බෑද ධන 600යි kPa වගේ වෙන්න බෑනේ සෛලයක ජල විභවය ඇයි වෙන්න බැරි වෙන්න බෑ ඇයි වෙන්න බැරි සංසුද්ධ ජලයේ ජල විභවය කොච්චරයිද බිඳුවයිනේ සංසුද්ධ ජලයේ ජල විභවය බිඳුවයි ඒතකොට ද්‍රාවණයක් මේ සෛලයක ඇතුලේ තියෙන සංසුද්ධ ජලයේද සංසුද්ධ ජලය නෙමෙයි එහෙනම් ඒක සංසුද්ධ ජලයේ ජල විභවයට වඩා අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ හරි එහෙනම් ඒක බිඳුවට වඩා අඩු ඍණාගයක් වෙන්න ඕනේ ඒ කියන්නේ දැන් මම මේක නිකන් හිතලානේ ගණන් දෙක කිව්වේ මොකකින් බලලා නේ නිකන් හිතලා ගණන් දෙක කිව්වේ ඒකෙදිත් මේ ඒ ගණන් කියනකොට නිකන් එක පාට ගණන් කිව්වොත් වරදිනවා හරිද ඒ කියන්නේ මේක මම මේ සෛලයක් කරන් මැනලා බලලා කිව්වේ නෑනේ හරි ඔව් එතකොට මේ අගය ටිකක් වැඩි වෙන්න ඕනේ හරි ඒක හරි ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සංසුද්ධ ජලයට වඩා මේ සෛලයේ ජල විභවය අඩු වගේක් වෙන්න ඕනේ හරි ඊළඟට අහගෙනකො මෙහෙම දැන් සමහර අය අහනවා මෙහෙම මේ ද්‍රාව්‍ය විභවයක් තිබිලා පීඩන විභවයකුත් තියෙන්න පුළුවන්ද කියලා මෙහෙමනේ මොන බලන්න ද්‍රාව්‍ය විභවයකුත් තිබිලා පීඩන විභවයකුත් තියෙන්න පුළුවන්ද ද්‍රාව්‍ය විභවය කියන්නේ මොකද්ද මේකේ හෝ මේකේ අයන හෝ තීනි හෝ ලවණ හෝ දියවීම නිසා ජල විභවයේ මොනවා වෙලා තියෙන ප්‍රමාණයද අඩු වෙලා තියෙන ප්‍රමාණය ඒක තමයි ද්‍රාව්‍ය විභවය ඒක පීඩන විභවය කියන්නේ මොකද්ද මේකේ වතුර පිරීමෙන් මේක පිම්බීම නිසා ඇති වෙලා තියෙන අතිරේක පීඩනයේ හේතු කොටගෙන ජල විභවය වැඩි වෙලා තියෙන ප්‍රමාණය පැහැදිලිද එතකොට මේකට වතුර ගියාට මේකේ දිය වෙලා තියෙන ලවණ හෝ අයන ප්‍රමාණය මොකක් වෙන්නද අයින් වෙන්නේ නැහනේ ඒ නිසා ඒව දියවීමෙන් තිබිච්ච ද්‍රාව්‍ය විභවයේ හැමම තියෙද්දී මේකට වතුර පිරලා පිම්බීමෙන් ඇති වෙන පීඩනය නිසා මොකක් වෙනවද ජල විභවය පොඩ්ඩක් වැඩි වෙනවා එතකොට දැන් ෆයිනලි ඒ කියන්නේ අවසානයේදී ජල විභවයේ තීරණය වෙන්නේ ද්‍රාව්‍ය විභවයේ ඍණාගයයි
පීඩන විභවයේ ධනාගයේ එකතුව මගින් තමයි සෛලය මොකක්ද තීරණය වෙන්නේ? ජල විභවය තීරණය වෙන්නේ. හරි. කොච්චර ද්‍රාව්‍ය ප්‍රමාණයක් දියවීමෙන් ද්‍රාව්‍ය විභවයේ කොච්චර ඍණාගයක් තියෙනවද? ඒ ASCII වතුර පිරීමෙන් කොච්චර පීඩනයක් ඇති වෙලා පීඩන විභවයක් තියෙනවද? ද්‍රාව්‍ය විභවයේ ඍණාගයයි පීඩන විභවයේ ධනාගයයි එකට එකතු වුණාම තමයි සෛලයේ සමස්ත මොකක් එන්නේද? ජල විභවයේ එන්නේ. හරිනේ? නැචරයි. දැන් මෙහෙම කළොත් මොකක් වෙයිද? දල වශයෙන් එන්නේ ඔක්කොම ඩීටේල්ස් එන්නේ නැහැ. මේ සෛල දෙකක් තියෙනවා එක ළඟ. එකට හේතු වෙන්න ගෑවෙන්න තියලා. හරි? ඔහොම තිබ්බහම මේ සෛල දෙක අතර ජලය යයිද? කියන්නේ කොහේ හරි යයිද ජලය? අනිවාර්යෙන් යනවා. ජලය ගමන් කරනවා. කොහි සිට කොහාටද? A ගෙන් B ටද B ගෙන් A ටද? ඔහොම කියපුවම අපි 17 කල්පනා කරනවා. හරිද? ඔව් අපි හැටි තව ගණනත් හදලා බලනවා. හරිද? ගණන් හදන්න දත්ත මුකුත් දීලා නැහැනේ. එක දෙයයි අපිට කියන්න පුළුවන්. මොකද්ද? ජලය ගමන් කරනවා. A ගෙන් B ටද B ගෙන් A ටද? ඒක අපි දන්නේ නැහැ. ජලය ගමන් කරනවා. කොහේ සිට කොහාටද? ජල විභවයේ වැඩි තැන ඉඳන් ජල විභවයේ අඩු තැනට. එච්චරයි. හරි? එහෙනම් ඒක දැනගන්න මේ දෙකේ ජල විභව මොනවා කරනවද? හොයාගන්න ඕනේ. හරි? එහෙනම් ලියන්න මාතෘකාව සෛල දෙකක ජල විභව සමතුලිතය. ලියන්න. ශාක සෛල දෙකක් එකිනෙක ස්පර්ශ වන ලෙස තැබූ විට ශාක සෛල දෙකක් එකිනෙක ස්පර්ශ වන ලෙස තැබූ විට ජල විභවයේ වැඩි සෛලයේ සිට ජල විභවයේ වැඩි සෛලයේ සිට ජල විභවයේ අඩු සෛලය දක්වා ජලය ගමන් කරයි. ජලය ගමන් කරයි. කොහෙද කොහරද? ජල විභවයේ වැඩි සෛලයේ ඉඳන් ජල විභවයේ අඩු සෛලයට ජලය ගමන් කරනවා. මෙයන්. අක්නේ අපි හිතමුකෝ මේක ජල විභවය වැඩි කියලා. මේක ජල විභවය අඩුයි කියලා හිතන්නකෝ. දැන් මේකට ජලය ගමන් කරනවා. එහෙම ගමන් කළා මේක ජලය නැතිලාම යනවා. මේක ජලයේ බිඳුවක් නැහැ වේලිලා මැරලා යනවා. මේ ජලය ටික ඔක්කොම ගිහිලා මේක පිම්බිලා පුපුරලා මැරෙනවා. සෛල දෙකම මැරිලා. එහෙම ජලය යනවද? අපි නිකන් කියනවාට කිව්වට එහෙම අහනවා මිනිස්සු හරිද? එහෙම ජලය යනවද? නැහැ. ජල විභවයේ වැඩි තැන ඉඳන් අඩු තැනට යනවා. ගිහින් මොකක් වෙනවද අන්තිමට? අන්තිමට මේ දෙකේම ජල විභවය මොනව වෙනවද? සමාන වෙලා සමතුලිත වෙනවා. ඔව්. සමාන වෙලා සමතුලිත වෙනවා. මේකේ ජල විභවය සමාන වෙලා සමතුලිත වෙනවා. ඊට පස්සේ හරිද? ඊට පස්සේ මෙහෙට ජල අණුවක් ගියොත් මෙහෙට ජල අණුවක් යනවා. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ජල ගමනය සිද්ධ වෙන්නේ නැහැ සමතුලිත වුණාට පස්සේ. තේරෙනවද ඒක? තියන්න. ඉන්පසු සෛල දෙකේ ජල විභවය සමාන වී සමතුලිතතාවයට පත් වේ. සමාන වී සමතුලිතතාවයට පත් වේ. සමාන වෙලා සමතුලිතතාවයට පත් වෙනවා. ඊට පස්සේ ඔන්න දෙනවා විභාගෙට මෙහෙම හරි. ලියන්න එපා. ඉන්පසු සෛල දෙක අතර ජල ගමනක් සිදු නොවේ. වැරදි ප්‍රකාශය. වැරදි. ඊට පස්සෙත් යන්න පුළුවන්. මෙහෙට 10ක් යනවා නම් මෙහෙට 10ක් එනවා. මෙහෙම ඔක්කොම මෙහාට යන්නේ නැහැ. ඒක නේ එහෙනම් මොකද ලියන්නේ? සම්ප්‍රයුක්ත ජල ගමනයක් සිදු නොවේ. ලියන්න. ඉන්පසු සෛල දෙක අතර සම්ප්‍රයුක්ත ජල ගමනයක් සිදු නොවේ. ඉන්පසු සෛල දෙක අතර සම්ප්‍රයුක්ත ජල ගමනයක් සිදු නොවේ. සම්ප්‍රයුක්ත ජල ගමනයක් සිදු නොවේ. ඔන්නෝවා දැනගන්න ඕනේ. හරිනේ? එතනින් නතර කරනවා ඈ. දැන් ටිකක් ඉක්මනින් ගෙදර යන්න හවස බස් වලට සෙනඟ වැඩිනේ. සෙනඟ වැඩි වගේම කොවිඩ් උත් වැඩි. දැන් හරි? තේරුණාද? දැන් ආපහුත් අපි ඊටාම භයානක තත්යකට පත් වෙලා ඉන්නේ. හරි? ඔව්. කල්පනාවෙන් කරන්න ඕනේ. හරි? හරි. එහෙනම් ආයිබෝවන්.